ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ජීවිතේ අපි ධර්මය පිළිබඳව ලොකු වැටහීමක් හදාගන්න පුළුවන් නම්, දහම පිළිබඳව හොඳ අවබෝධයක් හදාගන්න පුළුවන් නම්, ජීවිතේට මොනතරම් ප්‍රශ්නාවත් අපිට මේ ප්‍රශ්න වලින් හිත හදාගන්න, හිතේ සංසිඳීම ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අපේ උත්සාහය ඊටමත්ම හොඳින් තියෙන්නට ඕනේ. ධර්මය අහන්න ඕනේ, දහම් පොතපත කියවන්නට ඕනේ. ඉතින් අපි ජීවිතේ තරුණ කාලේ ඉඳන් මේ දේවල් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් ජීවිතේ වටිනම කාලේ වරද්ද ගන්න නැතිව ජීවිතේ හදාගන්න මග කියන ශ්‍රද්ධා රූපවාහිනිය ලක්වර ගුවන්විදුලියේ ඔබ වෙත කෙනෙන ශ්‍රද්ධා යෝන් දහම් වැඩසටහනත් එක තමයි පින්වන්ත ඔබත් අපත් මෙලෙසින් සජීවීව මුණ ගැහෙන්නේ. අද දවසේදීත් අපිට ඉන්න අපේ පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ ඉතින් වැඩසටහන වෙනුවෙන් අදත් වැඩම කළා ශ්‍රද්ධා රූපවාහිනිය මැදිරියට. ස්වාමීන් වහන්සේ පළමු කොට අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී අපි වැඩසටහන ආරම්භ කරන සූදානම් වෙද්දී ඔබට මතක් කරනවා අද යෝන් දහම් වැඩසටහනේ බැතිබර දායකත්වය ලබා දෙන්නේ කවුද කියන වග සත්පුරුෂ ඇසුර සෑම කල්හිම ලැබී අසත්පුරුෂ ඇසුර දුරු වේවා කියනා වූ උතුම් අරමුණින් සිංගප්පූරුවේ වෙසෙන පින්වන්ත කලන මිතුරන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල පින්වන්ත හැමදෙනාම එකතු වෙලා තමයි අද යෝන් දහම් වැඩසටහනට දායකත්වය ලබා දෙන්නේ. විදේශීය ඒ වගේම දේශීයව ඉන්න පින්වන්ත බොහෝ දෙනා ඉතින් අපිත් එක්ක එකතු වෙනවා ධර්ම දානමය පින තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඔබටත් අවස්ථාව තියෙනවා ඉදිරි දිනක දායකත්වය ලබා දෙමින් ඔබේ ජීවිතයට පින් රැස් කරගන්න. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න අපි දුරකථන අංකය මතක් කරන්නම් සටහන් කරගන්න 071 232 88 87 071 232 88 87ට කතා කරලා පින්වන්ත ඔබට පුළුවන් ඉදිරි යෝන් දහම් වැඩසටහනක එහෙම නැත්නම් වෙනත් උතුම් සදහම් වැඩසටහනක බැතිබර දායකත්වයේ ලබා දෙන්න. එමනම් අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරන්න ප්‍රථමයෙන්ම අපි හැමදෙනාම උතුම් සීලයේ පිහිටවන්නට අපි බොහොම ගෞරවයෙන් පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමුවෙන් අපි සිල් සමාදන් වීම පිණිස নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. උතුම් වූ පංචශීලය සමාදන් වෙන්න. මා කීවට පස්සේ කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ
වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සිල්පද මා සමාදන් වූ මේ සිල්පද ජීවිතය තිබෙන තුරාම ජීවිතය තිබෙන තුරාම ඉතා ගෞරවයෙන් ඉතා ගෞරවයෙන් මම ආරක්ෂා කරමි. මම ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමින් අදවසෙත් වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර නිසා තමයි අපිට මේ හැම සම්පත්තියක්ම ලැබෙන්නේ. සිල්පද සමාදන් වෙන්න, දහම ශ්‍රවණය කරන්න, ධර්මය හා සම්බන්ධව තිබෙන්නා වූ අපිට තිබෙන ගැටලු දහම අපේ ජීවිතයට එකතු කරගනිද්දී අපි කොහොමද ඒක හරියට කරගන්නේ ප්‍රායෝගිකව ඒ කාරණාවන් දැනගන්න. ඉතින් පින්වන්ත ස්වාමීන් වහන්සේලා සමගින් තමයි අපිට අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ අපි හිතුවා මේ මම හිතන්නේ මට වගේම මේක අපි හැමෝටම මේ තරුණ පිරිසට තියෙන ප්‍රශ්නයක් විදිහට තමයි සයන්ස් අපි මේක අහන්න හිතුවේ. ඒ තමයි මේ සයන්ස් සාමාන්‍යයෙන් අපි දැන් ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිට හිතන දෙයක් තමයි අනිවාර්යෙන්ම මේ ධර්මය බොහොම හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. මේ දහම් කාරණාවන් වල කියවෙන විදිහට අපි අපේ ජීවිතය හදාගන්න ඕනේ කියන ඒ සිතුවිල්ල ඒ ආශාව අපේ හිතවලට එනවා. තරුණ පිරිසට විශේෂයෙන්ම ඉතින් ගොඩක්ම මේ ඇත්තම හැමෝම කැමති සොයනස මේ ජීවිතේ ලස්සනට ගත කරන්න, ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න බොහෝ දෙනෙක් කැමතියි. ඉතින් මේ විදිහට සොයනසේ කැමැත්ත තිබුණත් නොයෙකුත් කාරණා නිසා සමහර විට චංගම දුරකථනය වෙන්න පුළුවන්. සෝෂල් නෙට්වර්ක් එක ගොඩාක් අපේ කාලේ නැති වෙලා යනවා. ඒ වගේම තවත් ගත්තට පස්සේ රූපවාහිනිය නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාවන් එක්ක සොයනස් අපිට එන්නම කියන්නේ අපිට උනන්දුව අපි කැමැත්ත තිබුණත් අපිට ඒ දේ කරගන්න අපිට දහමට ගොඩාක් ලඟ වෙන්න තියෙන අවස්ථාව ගොඩක් එන්නම අඩු වෙනවා සොයනස්. ඒක සාමාන්‍ය පොදුවේ තියෙන ප්‍රශ්නයක්. සොයනස් මෙහෙම නෙවෙයි. අපේ ජීවිතේ කොහොමද සොයනස් මේ ධාර්මිකව හදාගන්න අපේ වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන දහම අනුව ජීවිතේ ගත කරන්න මේ ගැටලුවට අපි උත්තරේ හොයාගන්නේ කොහොමද සොයනස් අවසරයි. නමෝ බුද්ධාය. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පින්වත් යෝන් දූ දරුවනි, අද යෝන් වැඩසටහන ආරම්භ කරන්න ලක්ෂාන් අහපු ප්‍රශ්නයට පිළිතුර වදාරන්ට මේ පිළිතුර ගැන පැහැදිලි කරලා දෙන්න කලින් මං අද මේ යොවුන් දහම් වැඩසටහනේ දායකත්වයේ දරන ඒ පින්වතුන්ලගේ පුණ්‍යානුමෝදනා සටහන මගේ සමීපයේ තියෙනකොට මම මේක කියෙව්වා. ඉතින් බොහෝම උදාර අරමුණකින් අද දවසේ මේ සඳහා දායකත්ව දරන්නේ. ඒ තමයි සත්පුරුෂ ඇසුර සෑම කල්හි ලැබී අසත්පුරුෂ ඇසුර දුරු වේවා කියන අදහස අපේ ජීවිතයේ තියෙන ඕන ප්‍රාර්ථනාවක්. අපේ ජීවිතය ඇතුලේ
අපි හැම කෙනෙකුගේම ජීවිතේ තියෙන්න ඕන පැතුමක් මේ. අනේ මගේ ජීවිතේට අසත්පුරුෂ ඇසුර නම් එපා. මට සත්පුරුෂයෝ මැසුරු කරන්න ලැබේවා. සංසාර ගමන එනකොට ලක්ෂාන් මහබෝසතන් වහන්සේ අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස පෙරම් පුරාගෙන සසර ගමන එනකොට නිතර පතපු දෙයක්. එහෙමයි සන්නස. ඔය අකිත්ති ජාතක කතාව එහෙම තියෙන උන්වහන්සේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනා. ඒ අකිත්ති ජාතකයේ තියෙන ලස්සන සිද්ධිය. එහෙමයි සන්නස. අකීර්ති කියලා කියන්නේ මහා මේ කැපවීමකින් සිල් ගුණ පුරපු උත්තමයෙක්. බෝසතන් වහන්සේනේ. එහෙමයි සන්නස. එතකොට උන්වහන්සේගේ සිල් තෙදට සක්දිවිඳුට මේක දැනුණා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා දෙව්ලොව ඉඳලා එනවා මේ නිකන් හිඟන වේශයක්ම වාගෙන මේ අකීර්ති තාපසතුමා ළඟට. ඇවිල්ලා එතන සිදුවීමක් සිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ මේ සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ දිව්‍ය වේශයෙන් පෙනී හිටියා. පෙනී හිටලා අකීර්ති බෝසතන් වහන්සේට කියනවා ඔබතුමා ගැන මං හරි පැහැදිලා ඉන්නේ. ඔබතුමාට මම වරමක් දෙනවා. කැමති දෙයක් ඉල්ලන්න කිව්වා. ඔබතුමාට මං වරන් දෙනවා කැමති දෙයක් ඉල්ලන්න කිව්වා. එතකොට දේව වරමක්. දේව වරප්‍රසාදයක් ලැබෙනවා කියලා කිව්වොත් අපෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා මං ඔහෙට වරමක් දෙනවා. කැමති දෙයක් ඉල්ලන්න කියලා අපි මොනවා ඉල්ලයිදනේ? අපි මොනවා ඉල්ලයිද දෙවි කෙනෙක්ගෙන්? ඉල්ලන්නේ මොනවාද කියලාවත් අපිට හිතා ගන්න බැරි. ඒ තරම් අපිට එක එක ආසානේ. එහෙමයි සන්නස. බලන්න බෝසතන් වහන්සේට තිබුණ ප්‍රාර්ථනාව. බෝසතන් වහන්සේ කියනවා මට වරම දිනවනම් දෙන්න. අසත්පුරුෂයෝ කියන જાතිය මට දෑහැට දකින්නවත් නොලැබේවා. අසත්පුරුෂයෙක් එක්ක අල්ලාප සල්ලාපයක් නිකං කතා බහක්වත් කරන්න නොලැබේවා. ආන් ඉල්ලපු ප්‍රාර්ථනාව. මට සත්පුරුෂයෝ නිතියෙන් මගේ දෑසින් දකින්න ලැබේවා. ඒ සත්පුරුෂයන් සමග නිරන්තරයෙන් ඇසුරු කරන්න ලැබේවා. ඔන්න ප්‍රාර්ථනාව. එහෙමයි සන්නස. එතකොට මේ සක්‍රය අහනවා තාපසතුමනි ඔබතුමා අසත්පුරුෂයා දෑහැට දකින්න නොලැබේවා කියලා මේ පතන්නේ ඔබට ඒ අසත්පුරුෂයා මොන උපද්‍රවයක් කරාටද? ඊළඟට ඔබ සත්පුරුෂයා උච්චර දකින්න ලැබේවා කියලා කියන්නේ සත්පුරුෂයාගෙන් ඔබට ලැබිච්ච ලාභය මොකද්ද කියලා ඇහුවා. එහෙමයි. එතකොට කියනවා අසත්පුරුෂයා ඇසුරු කරන්න ලැබුණොත් එහෙම අසත්පුරුෂයා තමයි ජීවිතේ වරද්දන්නේ. සත්පුරුෂයා මොහොතකට ඇසුරු කරත් ඒ මොහොතකට ඇසුරු කරන සත්පුරුෂ ඇසුරත් ජීවිතයට මහා යහපතක් සලසනවා. ඒ නිසා මේ අද යොවුන් දහම් වැඩසටහනේ ආරම්භයේදීම හැමදෙනාම තමන්ගේ හිතවල ප්‍රාර්ථනාවක් විදිහට ඇති කරගන්න. ජීවිතය ගත කරනකොට පිනක් කරනකොට මේ මහා පින්කමක් අවසානයේ පතන ප්‍රාර්ථනා අතරේ හදවතින්ම පතන්න අනේ මට මේ සසරේ අසත්පුරුෂයෝ නම් එපා. මට සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා කියලා. එහෙමයි සන්නස. ඒ නිසා ඒ සත්පුරුෂ ඇසුරින් තමයි ලක්ෂාන් අපේ ජීවිතේට යහපත සැලසෙන්නේ. දැන් ලක්ෂාන් කියපු කාරණේ සත්පුරුෂ ඇසුර ලැබමින් ධර්මය අහනකොට නුවණ තියෙන කෙනෙකුට තේරෙනවා මේ ධර්මයේ කියන කතාව ඇත්ත. අනේ මාත් මේ ධර්මයට අනුකූලව ජීවිතේ හැඩගස්ව ගන්න ඕනා කියලා. එහෙමයි. ඉතින් නුවණ තියෙන කෙනෙකුට එහෙම හිතෙන්න එපැයි ධර්මය අහද්දිනේ. එහෙම හිතුණාට අර තමන් සන්තකේම තමන් සමීපයේම තියෙන ඒවා මේ වැඩේට බාධා කරනවා කියන එක හරියට දකින්න ලැබෙන එකක්. එහෙමයි සන්නස. විශේෂයෙන් ස්මාර්ට් ෆෝන් එක ජංගම දුරකථනනේ. එහෙමයි. ජංගම දුරකථනය කියලා ගත්තාම අර පොඩි ෆෝන් එකට වඩා ස්මාර්ට් ෆෝන් එක කියන එකෙන් හරි බාධා සිද්ධ වෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න ගත්තොත් ලක්ෂාන් ඒකට ලොකු කාලයක් ඒක සම්බන්ධයෙන් කතා කරන්න වෙනවා. මම ඒ නිසා මේ කාරණේ ගැන නුවණ තියෙන කෙනෙකුට හික්මෙන්න අවවාදයක් කරන්න. ඒ ගැන කියනකොට මට සිහිපත් වෙනවා අපේ එක අසපුවකට එක අන්‍යාගමික මේ අන්‍යාගමික මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි ආවා. එහෙමයි සන්නස. ඒ නෝනයි මහත්තයා ඇවිල්ලා කතා බහ කළේ අපිත් එක්ක.
ඒ කතා බහ කරනකොට එයාලගේ ජීවිතය ගැන ඒගොල්ලෝ කිව්වා හරිම ලස්සන කතාවක්. ඒක අපි හැම දෙනාටම වටින එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 50 55 වගේ දෙන්නෙක්. ඒගොල්ලන්ට දරුවෝ කීප දෙනෙක්ම හිටියා. ඒ දරුවෝ ලොකු මහත් වෙලා ඒ දරුවෝ මේ පිට රටවල් වල ඒ වෙනකොට වාසය කළේ. මේගොල්ලෝ මේ උපතින් බෞද්ධ ආගමේ නෙවෙයි වෙන ආගමක. ඉතින් ඒගොල්ලෝ අර හරියට මේ උපන්දින සමරනවා කියන එකට විශේෂ තැනක් දෙන. උපන්දින සාදයට විශේෂ තැනක් දෙන පසුබිමක් ඒගොල්ලන්ට තිබ්බේ. ඉතින් මේ නෝන මහත්මියගේ උපන්දිනේ යෙදුණා. උපන්දිනේ යෙදිච්ච දවසේ මේ දෙන්න එකතු වෙලා ඒ දෙන්නාට පුළුවන් විදිහට අර උපන්දිනේට පුංචි පාටි එකක් වගේ හැදුවා. දන්න කියන ඥාතීන්ටත් එන්න කිව්වා. දැන් උපන්දිනේ කියන එක මේ ආදරය කරන කෙනෙකුගේ හිතවතෙකුගේ උපන්දිනේ කියන එක ඒ හිතවතා මතක් කරන්නේ නේ මගේ අද උපන්දිනේ කියලා. ඒක අනිත් අයනේ මතක තියාගෙන ඉන්නේ නේ. අනිත් අය මතක තියාගෙන ඉඳලා මේ උපන්දිනේට සුබ පතනවා කියලා එකක් නේ තියෙන්නේ. එහෙමයි. දැන් මේ අම්මා අවුරුදු 55ක වගේ වයසක්. ඒගොල්ලෝ උපන්දිනේ සවරන්ට ඔක්කොම කටයුතු සූදානම් කරලා ඥාති ඒගොල්ලෝ ඔක්කොම ආවා. මේගොල්ලෝ උදේ ඉඳලා බලන් ඉඳලා තියෙනවා. දරුවෙක්ගෙන් ඇමතුමක් එනකන්. මොකද දරුවන්ට රට ඉඳලා එන්න බෑ අම්මගේ උපන්දිනේට. නමුත් අම්මගේ උපන්දිනේට සුබ පතන්න දරුවෙක් කතා කරයි කියලා බලන්න හිටියා. දරුවෝ 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි ඉන්නවා. එක්කෙනෙක්වත් කතා කළේ නැහැ. ඉතින් අම්මට ඉවස ගන්න බැරි වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා දැන් අර මහත්තයත් එක්ක කී අඬනවා. එතකොට යඬද්දි මේ මහත්තයාට දැන් දරුවන්ගේ පැත්තෙන් වෙච්ච ප්‍රශ්නේ එයාගේ හිතට එක පැත්තකින් වේදනයි. ඊනකට මේ දැන් තමන්ගේ බිරිඳ තමන් ආදරය කරන බිරිඳ අඬනවා එයව සනසන්න විදිහක් නැහැ. කොච්චර වචන කිව්වත් එයා සැනසෙන්නේ නැහැ. දැන් එතකොට මේ ප්‍රශ්න දෙකම අර මහත්තයාට ආවනේ. මේ මහත්තයාට මේ එකපාර හිතලා තියෙනවා අපි මොකට මම මෙවුවා විඳෝ ඉන්නවද මැරෙන්නේ නැතුව. මගෙත් එක කිව්වේ ස්වාමීන් වහන්සේ මට මෙහෙම හිතුණා කිව්වා. මට හිතුණා කිව්වා මේ විඳෝ ඉන්නවට වඩා මම මැරුණා නම් හොඳයිනේ කියලා මේ මහත්තයාට හිතුණා. එහෙමයි. මෙයා කාමරේට ගිහිල්ලා මට ඇත්තටම තව කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා නිකන් පොතක් අරන් ගණන් හදලා තියෙනවා. දැන් එයාගේ වයස අවුරුදු 55ක් විතරනේ. එහෙමයි සන්නස්. එයා කිව්වා ස්වාමීන් වහන්සේ මං හිතුවේ මට අවුරුදු 80ක් විතර ඉන්න වෙයි. ජීවත් වෙලා ඉන්න වෙයි අවුරුදු 80ක් විතර කියලා හිතනවා. මෙයා හැදුවා පොතක. පොතේ හදද්දී තමයි ලක්ෂණ තේරෙන්න ගත්තේ. අපි හිතාන හිටියට ඉන්න තියෙන්නේ ඊටාම ටික කාලයයි. පොතේ හදනකොට තේරුණා අපි මේ පැය ගණන් වලින් ගත්තාම දවස් ගණන් වලින් ගත්තාම හරි චුට්ටනේ ඉන්න තියෙන්නේ. එහෙමයි සන්නස්. ඒ ඉන්න කාලෙමුත් ඒ ඉන්න කාලෙන් හරියට 3න් එකක් නිදා ගන්නවා. සාමාන්‍ය මිනිස්සෙක් පැය 7ක 8ක නිින්දක් ලබනවනේ. එහෙමයි. එතකොට 3න් එකක්ම වගේ නිදා ගන්නවා. එතකොට මට මේ ඉන්න තියෙන්නේ හරි ටික කාලෙනේ. මේ මහත්තයා කල්පනා කළා මං මගේ ජීවිතෙන් අඩකට වඩා දරුවෝ වෙනුවෙන් කැප කළා. අඩකට වඩා බිරිඳ වෙනුවෙන් කැප කළා. මේ මට කරගත්ත මොකුත් නැහනේ. දැන් ආයෙ ඉන්න තියෙන්නේ ටික කාලයයි. මේක ඉඳලා මැරිලා යනකොට මට මොනවද තියෙන්නේ? බලන්න එයාට හිතන්න දොර ඇරිච්ච තැන. එයා ඊට පස්සේ කරලා තියෙන්නේ ඒ ආගම තුල. එයා දහමින් හිටපු ආගම තුල හොයලා තිනවා මේකට විසඳුමක්. එයාට තේරුණා මේ ඒකට විසඳුමක් නැහැ කියලා. ඊට පස්සේ එයා ඒ දර්ශනය අත්හැරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරන්න පටන් ගන්නකොට කවුරු හරි යහපත් මහත්තයෙක් හම්බ වෙලා තමයි කියලා තිබුණේ අපේ අසපුවට එන්න කියලා. ඉතින් ඇවිල්ලා දහම් කතාව කළා හරියට පැහැදුනා. එතකොට එයාට ඒකට දොර ඇරුණා අර තමන්ගේ කාලය ගැන නැවතිලා හිතීමෙන්. ඒ නිසා මම උපක්‍රමයේ විදිහට ඔබට කියන්නේ මෙන්න මේක. තමන් ගැන තමන් නැවතිලා හිතන්න පටන් ගන්න. තරුණ වයසේ ඉන්න හැම කෙනෙක්ම
ඊළඟට මේ දහම් පදේ අහන හැම කෙනෙක්ම මේක පටන් ගන්න තමන් ගැන තමන් හිතන්න පටන් ගැනීම. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා කතම් භූතස්ස මේ රත්තින් දිවා වීති පතන්තීති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව නිතර හිතන්න කිව්වා මගේ රෑදවල් ගෙවි යන්නේ මොනවා කර කරද කියලා නිතර හිතන්න කිව්වා. භික්ෂුවට දසධම්ම සූත්‍රය කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවවාදයක් කළා. නිතර තමන් රෑදවල් ගත කරන හැටි හිතන්න කියලා. ඒ නිසා ඔබේ ජීවිතයට ඔබ අංග එකතු කරගන්න. තමන් දවස ගත කරන විදිහ ඔබ හිතන්න පටන් ගන්න ඕන. තමන් දවස ගත කරද්දී ඒකේ කරන්නේ මොනවද කියන එක ඔබ හිතන්න පටන් ගන්න ඕන. එහෙම හිතන්න පටන් ගත්තොත් ඔබට තේරෙයි මේ ගත කරන ජීවිතේ ඔබ කාලේ කොච්චර අපතේ හෙලනවාද කියලා. එහෙම හිතන්න පටන් ගන්නකම් මේක තේරෙන්නේ නෑමයි. මේක තේරෙන්නේ හිතන්න පටන් ගත්ත දවසට. මම එක සටහනක් කිව්වා සමීක්ෂණයක් ලක්ෂණ. එහෙමයි සනස. ඒකේ තියෙනවා ජංගම දුරකථනය ගැන. මම ජංගම දුරකථනය කියන එක ප්‍රධාන අර්බුදේ නිසා මම ඒක මුල් කරගෙන තමයි කතා කරන්නේ. සමහරු අහුවෙලා ඉන්නේ රූපවාහිනියට. සමහරු නොඑක් දේවල් වලින් තමන්ගේ කාලය අපිට දා ගන්නව වෙන්න පුළුවන්. එහෙමයි. බහුතරයක් ඔය ස්මාර්ට් ෆෝන් එක නිසානේ. මම ඒ නිසා මේක මුල් කරගෙන අද කාරණා ටික කියන්නේ. ඉතින් ඒක අනිත් තැන් වලට ගලපා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මම මේ ජංගම දුරකථන පරිභෝජනය ගැන තිබුණ ලෝක සමීක්ෂණයක් කියුවා. ඒ සමීක්ෂණයේ තියෙනවා සාමාන්‍ය මිනිස්සෙක් තමන්ගේ ජංගම දුරකථනය දවසකට 2600 වතාවකට වඩා ටච් කරනවා. එයා ඒක ළඟ තියාගෙන ඉන්නකොට 2600 වතාවකට වඩා මෙයා මේක ටච් කරනවා. එතකොට පැය 24ක් ඇතුලේ මේක ටච් කරනවා 2600කට වතාවකට වඩා සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට අපි ඒකේ ජංගම දුරකථනයක් අපි පරිභෝජනය කරනවා නම් ඔය කියන කතාවස්සේ අපිත් ඉන්නවා. එහෙමයි සනස. ඊළඟට සාමාන්‍ය සමාජ මාධ්‍ය උදෙසා සාමාන්‍යයෙන් සමස්තයක් විදිහට ගත්තාම සාමාන්‍යයෙන් එක්කෙනෙක් දවසකට වෙන් කරනවා කියනවා මිනිත්තු 144ක්. මිනිත්තු 144ක් දවසකට අනිවාර්යයෙන් වෙන් කරනවා සාමාන්‍යයෙන්. එතකොට අපි ඒක දැන් මේකේ කාලේ තේරුම් ගන්න අපි ඒක තව චුට්ටක් අඩු කරමු. අපි හිතමු 120ක් කියලා. මිනිත්තු 120යි කියලා කියන්නේ පැය 2යි. එහෙමයි සනස. එතකොට කෙනෙක් පැය 2 ගානේ මාසයක් ෆෝන් එක වෙනුවෙන් කාලය වෙන් කළොත් පැය 2 ගානේ එයා මාසයක් ෆෝන් එක වෙනුවෙන් කාලය ගත කළොත් එහෙම එයා මාසය අවසන් වෙනකොට මාසෙට දවස් 30යිනේ. එයා පැය 60ක් ෆෝන් එක වෙනුවෙන්ම වෙන් කරලා. ඒ කියන්නේ පැය 60ක් එයාගේ අපතේ ගිහිල්ලා තියෙනවා ෆෝන් එකට. පැය 60ක් කියලා කියන්නේ දවස් වශයෙන් ඒක හදලා ගත්තොත් එහෙම දවස් 2ක් 2කමාරක්. එතකොට එයා මාසේ දවස් 30න් ඇත්තටම එයා ප්‍රයෝජනෙට අරගෙන තියෙන්නේ දවස් 28ක් විතර වගේ. ඒක අවුරුද්දකට ගත්තොත් ලක්ෂාන් ඒක හදලා බලන්න. ඒක අවුරුද්දකට ගත්තොත් මේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනා අවුරුද්දේ දවස් 365න් සම්පූර්ණ මාසික කාලයක් හරියටම දවස් 30ක් ওই ෆෝන් එක වෙනුවෙන් අපතේ දානවා. එහෙමයි. ඒ ගණනය කිරීම කරලා බලපුවම තේරෙනවා සම්පූර්ණ යාට මාසයක් අපතේ යනවා. ඒකේ මාස 12න් මාස 11යි එයා ප්‍රයෝජනවත් විදිහට ගත කරන්නේ. අනිත් ඔක්කොම ටික අපතේ ගියේ. තමන් ළඟ තියාගෙන තමන්ගේ මේ අල්ල උඩ තියෙන ෆෝන් එක නිසා. ඉතින් මේවා මෙහෙම තේරුම් ගන්න ඕන. එහෙමයි. මේක මෙහෙම තේරුම් ගත්තොත් තමයි මේකෙන් අපි බේරෙන්න උත්සාහ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ මේ ෆෝන් එක සල්ලි දීලා තමන්ගේම මේ මුදලින් බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන තමයි ෆෝන් එකක් ගන්නෙ. අරගත්ත ෆෝන් එක තමන්ගේ ස්වාමියා බවට පත් වෙනවා. තමන් 16. දැන් ජීවිත ගොඩාක් එහෙමයි. උදේ අවදි වෙච්ච ගමන් ෆෝන් එක මෙහෙම අතට අරගෙන ෆෝන් එකෙන් තමයි අහන්නේ "සාමී අද කොහොමද මං අද ජීවිතේ ගත කරන්න ඕනේ" කියලා.
ඉතින් ඒ වගේ මට්ටමකට වැටිලා මේකෙන් අපි බේරෙන්න ඕන. එහෙමයි සන්නස්. මේකෙන් බේරෙන්න තියෙන්නේ ෆෝන් පාවිච්චි කරන කෙනෙකුට මේ අනතුර තේරුම් ගන්න. දවසකට අපේ කාලේ කොච්චර අපත යනවද? අනිත් එක කාලෙට වඩා දැන් ලංකාවේ ගත්තොත් එහෙම ෆ්‍රී නෑනේ මුකුත්. ඔක්කොම ඩේටා වලට ගෙවන්න එපේ. එහෙමයි. එතකොට ඩේටා වලට ගෙවීම් කරනකොට ලක්ෂාන් කොච්චර වියදමක් තමන්ගේ අනිසි වියදම් විදිහට යනවද? එහෙමයි. එතන ෆෝන් එක නෙමෙයි අනතුර. ෆෝන් එක පාවිච්චි කරන්න නොදැනීමයි අනතුර. ඒ ෆෝන් එක පාවිච්චි සීමාව නොදැනීම තමයි අනතුර. කාලය අපතේ දාන්නෙත් ඒකෙන්. ඒ නිසා මේකට මම උපක්‍රමයක් දැන් මේකට දෝෂය කියලාම වැඩක් නැහැ. මේකට මම උපක්‍රමයක් කියන්නම් ඔබට. ඒ උපක්‍රමය තමයි සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම නින්දට යන වෙලාවේ ෆෝන් එකත් එක්ක නිදියන්න හුරු වෙලා තියෙනවානේ. එහෙමයි. නින්දට යද්දී ෆෝන් එකත් එක්ක නිදා ගන්නවා. උදේ ඇහැරිච්ච ගමන් පැය භාගයක් මේ ඇඳින් නැගිටින්න කලින් ඔන්න ෆෝන් එකකින්ම තමයි බෙල් එක තියාගන්නේ. ඒකෙන්ම ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් මාධ්‍යයට ගිහිල්ලා ඕන්න ඒකේ බලනවා. බලලා එතන අඩු ගානේ පැය භාගයක්වත් නාස්ති කරගෙන තමයි නැගිටින්නේ. එතකොට රෑ නින්දට යන විදිහ දන්නෙත් නෑ සමහරවිට. උදේ ඇහැරිච්ච ගම්මුත් මේකත් එක්ක. ඒ නිසා ඔබ හුරු වෙන්න. අඩු ගානේ දවසට ඒ රාත්‍රී නින්දට යන කාලයට කවදාවත් ෆෝන් එක සමීපෙට ගන්න එපා. මේ ෆෝන් එක කියන දේ තමන්ගේ මේ ස්වාමියා බවට පත් කරගන්න එපා. තමන් ෆෝන් එකට දාසය වෙන්න එපා. ඒක හුරු වෙන්න හැමදාම ෆෝන් එක රාත්‍රී නින්දට යන්න යනකොට රෑ නින්දට පෙර අපිට පුළුවන් අපි ධර්මය අහපු අය කරණීය මෙත්ත සූත්‍රය වගේ සජ්ජායනා කරලා ඇඳේම ඉඳලා විනාඩි 15ක් විනාඩි 10ක් මෛත්‍රී භාවනාව කරලා ඔබ නින්දට යන්න හුරු වෙන්න. ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා. ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එක පැත්තකින් තියලා නින්දට යන්න හුරු වෙන්න. ඒක තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි. අඩු ගානේ තමන්ට මේ ජීවිතේ ගත කරද්දි මාසයක්මාරක් ගියාට පස්සේ හිතලා සතුට වෙන්නවත් පුළුවන් වෙයි මං සනීපෙට නිදිය ගත්තා කියලා. නේ? නින්ද හරියට තියෙනවා. ඒ නිසා ඒ උදෙසා මම මේ කියන්නේ ඒක ඔබේ කාලේ ගොඩාක් ඉතුරු කරයි ඔබේ මානසික මට්ටම ගොඩාක් හදනවා. මේ ෆෝන් එක කියන එකේ මිනිස්යාගේ සංවේදී භාවය පවා නැති කරනවා. එහෙමයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්ත ඇත්තටම වටින ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ. ඒ නිසා මේ ෆෝන් එක කියන එක ඕෆ් කරන්න. ඕෆ් කරලා පැත්තකින් තියලා නිදා ගන්න හුරු වෙන්න. මේක දවස් කීපයක් අමාරු වෙයි කෙනෙකුට. එහෙමයි. හැබැයි මේ අපහසුතාවයේ මැඩගෙන මේ කටයුත්ත කරන්න. අපහසුතාවයේ මැඩගෙන මේ කටයුත්ත කරනකොට ටික දවසක් යද්දී ඒකේ සුවය දැනෙනකොට ඔබ කොහොමත් ඒක බැහැර කරලා තියයි. ඊළඟ එක තමයි Tamanට නිතර හිතට යෝජනාවල් කර තියාගන්න. හිතට නිතර පූර්ව යෝජනා කිරීම. නිතර හිතන්න මේ මම මේ ෆෝන් එකේ අර Facebook ආදී මේ මාධ්‍ය වලට ගිහිල්ලා නිකන් අර වෝල් එකේ උඩට පහළට යන ඒ කාලේ අපතේ දැමීම මම කරන්නේ. මම මේක පාවිච්චි කරන්නේ මගේ අධ්‍යාපන කටයුතු වල වේවා මගේ රස්සාවේ වේවා ප්‍රයෝජනයක් පිණිස විතරයි. මම මේකෙන් කාලේ අපතේ දාන්නේ. අපරාධි මගේ මේ වටින කාලේ මට පොතක් කියව ගන්න තියෙන කාලේ මට මෙත්සිත පතුරවන්න තියෙන කාලේ මට බුදු ගුණයක් හිතා ගන්න තියෙන කාලේ මං මේක අපතේ දාන්නේ. මගේ කාලේ අපතේ දාන්න මේ ජංගම දුරකථනයට මං ඉඩක් දෙන්නේ නැහැ කියලා නිතර හිතට මතක් කරන්න. ඉතින් එතකොට අඩු ගානේ අර වෝල් එකේ උඩට පහළට තමන්ට හුරුවට වගේ යමින් ඉද්දි හරි මගදී මතක් වෙයිනේ. මම මේ හිතට අදහසක් දුන්නා නේද මෙහෙම එකක් කියලා. ඒ වෙලාවේ ඉක්මනට ඒකෙන් ඉවත් වෙලා සංවර වෙන්න ටික ටික මේක ඔබ කළොත් ඔබට විශාල සුවයක්, විශාල පහසුවක් සහ ජීවිතයට විශාල වටිනාකමක් එකතු කරගන්න ලැබෙයි. ඉතින් මේක සම්බන්ධයෙන් අර භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළ අවවාදය ඔබත් හිතේ දරා ගන්න. තමන් අඩු ගානේ දවසකට එකම එක වතාවක්වත් තමන්ගේ දවස ගත කිරීම ගැන හිතලා බලන්න. අවංකව හිතලා බලන්න. මං මගේ රෑ දවල් දෙක ගත කරන්නේ මොනවා කරද? මගේ කාලේ ගත වෙන්නේ කොහොමද කියලා. එතකොට තමන්ගේ ජීවිතයට ආදරය නිසා අපි මේ කියන අනතුරු වලින් බේරාගෙන ඔබේ ජීවිතේ ඔබට ආරක්ෂා කරගන්න ලැබෙයි.
මේ කාරණාව සත්‍යක්ම බව ඔබට මට හැමෝටම තේරෙනවා. ඉතින් අපේ පුරුද්ද තමයි වෙනස් කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපි අද ඉඳන්වත් ඒ දේ කරන්න උත්සාහ කරමු. එතකොට ලබන සතියේ වෙද්දී අපි යම් තරමකට හරි ඒ කාලය අඩු කරගන්න පුළුවන් නම් මට දින එක බොහොම වටිනවා. ඒක තමයි අපි සත්පුරුෂ කෙනෙක් බවට පත්වෙන්න දහම තුළින් ප්‍රයෝජනයක් ලබා ගන්න කැමති කෙනෙක් බවට පත්වෙනවට ඒ උත්සාහය තියෙන කෙනෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ප්‍රශ්නත් අපිට යොමු කරන්න. යොන් දහම් වැඩසටහනට අපි ඔබ මෙතෙන් පටන් සම්බන්ධ කරගන්න සූදානම්. ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න ඔබට තියෙන ක්‍රමය පිළිබඳවත් ඔබ දන්නවා. ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ටයක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි සූදානම් මේ ප්‍රශ්න පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට තරුණ පිරිස ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන්නේ තරුණ දරුවෙක් අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මය තමන් කියන්නේ වැඩ කටයුතු කරන අතරතුරේදී ශ්‍රවණය කිරීම ගැලපෙනවද කියන කාරණාව ස්වාමීන් වහන්සේ සමහර විට රැකියා කරන අවස්ථාවේදී සහ ගෙදර වැඩ කරන අවස්ථාවේදී ධර්මයේ ශ්‍රවණය කිරීම ගැලපෙනවද කියලායි අහලා තියෙන්නේ. ওই කාරණේ සම්බන්ධයෙන් කියනකොට ධර්මය කියන්නේ අපි ඊටාම ගෞරවයෙන් ඇසුරු කළ යුතු දෙයක්. ධර්මය ගැන හොඳට තේරුම් ගන්න පින්වතුනි පින්වත් දරුවනේ ධර්මය කියන්නේ අපි ගෞරවයෙන් ඇසුරු කළ යුතු දෙයක්. දහම් පොතපත ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීම මේ හැමදේම ඊටාම ගෞරවයෙන්. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ පවා ගරු කළේ ධර්මයටයි. බුදුරජාණන් වහන්සේ ගාරව සූත්‍රය වදාළනේ. ගාරව සූත්‍රයේදී දේශනා කරනවා අතීතයේ පහළ වූ සියලු සම්බුදුරජාණන් වහන්සේලාත් අනාගතයේ ලොව පහළ වන සියලු සම්බුදුරජාණන් වහන්සේලාත් වර්තමානයේ වැඩ හිඳිනා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ සියලු බුදුවරු ධර්මයටම ගරු කරන්නේය. ධර්මයේම පුදන්නේය. ධර්මයේ දජය කොට වාසය කරන්නේය. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දජයක් කොටගෙන ධර්මයට සත්කාර කරමින් වාසය කරා නම් අපි කොච්චර ධර්මයට ගරු කරන්න ඕනද? ඒ නිසා ධර්ම ගෞරවය කියන එක හොඳට අපි තේරුම් අරගන්න ඕන එකක්. අපිව සංසාර දුකින් නිදහස් කරවන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නම් අපිව සතර අපායෙන් නිදහස් කරවන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නම් අපිට සත්පුරුෂයා අසත්පුරුෂයා වෙන් කරලා අඳුන ගන්න උදව් කරන්නේ සද්ධර්මය නම් අපේ ජීවිතේ මුළුමනින්ම සැපවත් කරගන්න උදව් කරන්නේ සද්ධර්මය නම් අපි ඒ බඳු සද්ධර්මයට කෙතරම් ගරු කළ යුතුද? ඉතින් ඒක එහෙම තේරුම් ගන්න. හැබැයි ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ යම් යම් කටයුතු කරන්න සිද්ධ වෙනකොට දැන් ඇතැම් වෙලාවට ලක්ෂණ වාහනේ වැඩට යමින් ඉද්දී ඔන්න බොහෝ දිනක් හුරු වෙලා ඉන්නවා මේ අපේ අසපුවලට සම්බන්ධ පින්වතුන්ලා. ඉතින් ලක්කිරු ගුවන් විදුලිය දාගෙන ඉතින් බණපද අහගෙන එහෙම මේ වාහනේ අරගෙන යනවා. එතකොට එයා ඩ්‍රයිවිං කරන ගමන් ඉන්නේ. එයාට පාර ගැන අවධානයක් තියෙනවා. ඊළඟට එයා මේ වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙච්ච තැනම ඉස්සරහට වෙන්න තමයි මේ තමන්ගේ වාහනේ ගුවන් විදුලි යන්ත්‍රය තියෙන්නේ. ඉතින් මෙහෙම මේවා අස්සේ තමයි මෙයා මේකත් අහන් යන්නේ. ඉතින් ඒවා සම්බන්ධයෙන් බොහොම නුවණින් ඒක තේරුම් ගන්න ඕන කාරණාවක්. ධර්ම ගෞරවය කියන එක මේ තමන්ගේ ජීවිතේ පළවෙනි තැන තියාගන්න ඕන. දහම් පොතපතක් වුණත් අපි පරිහරණය කරන්න ඕන පිරිසුදු දෑතකින්. බොහෝම ගෞරවයෙන්. ඒ දහම් පොත් අනිත් පොත් එක්ක තියන්නවත් හොඳ නැහැ. අපි ගරු කරන්න ඕන. ඊළඟට බණ අහනකොටත් හැමතිස්සෙම අපි රූපවාහිනියකින් ධර්මය ඇහුවත් අපිට බොහොම හොඳයි හුරු වෙන එක බිම වාඩි වෙලා අර ස්වාමීන් වහන්සේ නමක් ඉස්සරහා බණ අහනකොට අහනවා වගේ ශ්‍රවණය කරන්න හුරු වෙන එක. එහෙමයි. ඒ වුණාට දැන් ප්‍රායෝගිකව සමහර වෙලාවට ඔය වගේ ගමන් බිමන් යද්දි වේවා තමන්ගේ යම් කටයුතු කරද්දී ධර්මයේ අහමින් ධර්මයේ ශ්‍රවණය කරමින් එහෙම නැත්නම් ධර්මයේ පුරුදු වෙමින් මේක කරනවා කියන එක ගැන මම නිකන් නුවණින් තේරුම් ගන්න යම් කාරණාවක් කියන්නම්. ඒක ඇසුරු කරගෙන තේරුම් ගන්න. මේක සාමාන්‍යයෙන් මේ කාරණේ මම කියන්නේ මගේ ජීවිතේ පෞද්ගලික දෙයක්. එහෙමයි. කියන්නේ මම පැවිදි වෙන්න කලින් උසස් පෙළ මේ පන්තියේ ඉන්න කාලේ උසස් පෙළ ලියන වයසේ තමයි මට මේ ධර්මයේ මුලින්ම අහන්න ලැබුණේ.
එතකොට ධර්මයේ තුල කියලා දෙන කාරණා අතරේ මට හරියට හිත පැහැදිච්චි භාවනාව මෛත්‍රී භාවනාව. මම ඒ කාලේ ඉඳලම මෛත්‍රී භාවනාව කරන්න හුරු වුණා ටික ටික. නමුත් අපි නිතර ඉස්කෝලේ මේ අපි දුර ඈතක ඉඳලා ඉස්කෝලේ ගියේ පැය දෙකක වගේ ගමනක් අපිට තිබුණා බස් එකේ යන්න. ඒකට පැය දෙකක් වගේ උදේට යනවා ආයෙ පැය දෙකක් බස් එකේ එනවා. ඊළඟට අපිට සෙනසුරාදා ඉරිදත් විවේකයක් නෑ අපිට පන්ති තිබුණා. ඉතින් මේ ගත්තාම මේ අර භාවනා කරන්න කාලයක් නෑ. ඉතින් මම දහම් පොත් කියවන්න කියලා පටන් ගත්තා බස් එකේ යද්දි. නමුත් මට බස් වල යද්දි පොත් කියවන්න අමාරුයි අර වමනෙට එනවා. එහෙමයි. ඒක සමහර අයට තියෙනවනේ. එහෙමයි. එතකොට මට ඒක කරගන්නත් බෑ. මම ඊට පස්සේ හිතුවා මම මේ බස් එකේ යද්දි මම පුරුදු වෙනවා මෛත්‍රී භාවනාව. ඉතින් මම ඔක ටික ටික පටන් ගත්තේ. අවසානයේ ලක්ෂණ මේ ඒක අර හිතට ලොකු සැපයක් ඇති වුණාට පස්සේ මේ භාවනාව කරමින් යද්දි මට මතකයි සමහර දවස්වලට මේ බස් එකේ ගමන අවසන් වෙනකම් පැය දෙකක කාලෙම අර මෛත්‍රී භාවනාව සිහි කර කර හසි සතුටින් යනවා. ඔක බලාගෙන ගිහිලා තියෙනවා එක අයියා කෙනෙක්. ඒ අයියා මං දවස් කිහිපයක් මේ භාවනාව කර කර යනවා දැකලා මගේ ළඟ දවසක් වාඩි වුණා. වාඩි වෙලා මෙයා මට කිව්වා මල්ලි මොකද්ද ඔය ඇස් දෙක පියාගෙනම යන්නේ ඔය මේ මොනවා කර කරද යන්නේ කියලා මගෙන් ඇහුවා. එතකොට මං ඉතින් එයාට කිව්වා ඇත්තම මං මේ මෛත්‍රී භාවනාව කරනවා. මං හරි ආසයි ඉතින් මං ඒක තමයි ඔය පුරුදු වෙවි යන්නේ කියලා. මෙයා එකපාර කිව්වා හාපෝ මල්ලි හොඳ නෑනේ බස් වල භාවනා කරන්න. කියලා මෙයා එහෙම කිව්වා. දැන් මං ඒ කාලේ දන්නේ නෑනේ මොකෝත්ම. එහෙමයි සන්නස්. ඉතින් මං හිතුවේ මෙයා මට වඩා ඒ භාවනාව ගැන දන්න කෙනෙක්. මෙයා ඉතින් මෙහෙම මාව බය කරලා කිව්වට පස්සේ මාත් ඇත්තටම ඒක නැවැත්තුවා. නවත්තලා ඕක සිද්ධ වෙලා දවස් දෙකක් විතර වගේ ඇති. අපි ගිහිල්ලා නගරයට ලඟ වුණාට පස්සේ තද බදයට අහු වෙනවා බස් එක. දැන් මම මෛත්‍රී භාවනාව නවත්තලා ඉන්නේ දැන්. දැන් තද බදයට අහු වුණාට පස්සේ මට කිසි ඉවසිල්ලක් නැහැ. බස් එක දැන් යයිද මේ ට්‍රැෆික් එක දැන් ඉවර වෙන්නේ නැද්ද කියලා මගේ හිත පිච්චෙනවා. ඊළඟට මට බලන්න කියලා තියෙන්නේ වටේ පිටේ මේ කඩවල වල ගහලා තියෙන බෝඩ් ඊට පස්සේ යන ගෑනු මිනිස්සු මම මෙව්ව බලන්න ඕන. මට කිසිම ස්පාසුවක් නැහැ කිසිම සැනසෙල්ලක් නැහැ. එහෙමයි සන්නස්. මට ඒ වෙලේම කල්පනාවට ආවා වෙනදාටත් මේ ට්‍රැෆික් එක තියෙනවා. වෙනදාටත් මේ විදිහට බස් එක හිර වෙනවා. හැබැයි මට මේ ප්‍රශ්නේ නැහැ. අද මට මේ නැති ප්‍රශ්නයක් නේ. මං ඒ වෙලේ කල්පනා කළා එහෙමනම් බස් එකේ වාඩි වෙලා යනකොට වඩාත් හොඳ මොකද්ද? මේ වටේ පිටේ ගෑනු මිනිස්සු දිහා බල බල බෝඩ් දිහා බල බල යන එකද? නැත්නම් මෛත්‍රී භාවනාව තුළ හිත තියාගෙන යන එකද? මේ ට්‍රැෆික් එක ගැන හිතින් පිච්චි යන එකද? මෛත්‍රී තුළ හිත තියාගෙන යන එකද? මම එහෙම හිතුවා. එහෙම හිතනකොට ඉතින් අපිට තේරෙනවානේ වටින්නේ මොකද්ද කියලා. මම ඊට පස්සේ අර නොවටිනා එක බැහැර කරලා වටිනා දේ පුරුදු කළා. ඉතින් ඒක මං කිව්වේ ඔබට නුවණින් තේරුම් ගන්න මේ වගේ දේවල්. නුවණින් තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ අගෞරවයක් නොවන විදිහට ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට ඒ මොහොතට ධර්මයේ ගලපා ගන්න දහම් වැඩපිළිවෙලක් තුළ හික්මෙන්න මහන්සි ගන්න ධර්මයමයි පින්වතුනි අපිට ජීවිතේ සැපය හදලා දෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්න බොහෝ දෙනෙක් විමසලා තියෙනවා තමන්ට තියෙන ප්‍රායෝගික කාරණාවන්. ස්වාමීන් වහන්සේ අපෙන් අහනවා දසුන් රත්නායක ප්‍රශ්නයක්. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම මොන මගේද අපි කොහොමද කටයුතු කරන්න ඕනි කියන කාරණාව තමයි දසුන් අපෙන් අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. සෝතාපන්න වීම පිණිස දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළානේ සෝතාපට්ටි අංග. සෝතාපට්ටි අංග බුදුරජාන් වහන්සේ ආකාර දෙකකට දේශනා කළා. එක සෝතාපට්ටි අංග පෙන්වීමක් බුදුරජාන් වහන්සේ වදාලා ඒ තමයි සෝතාපන්න කෙනෙක් තුල පිහිටන අංග. ඒ තමයි බුද්ධි අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාන් වහන්සේ ගැන කිසිවෙකුටවත් නොසෙල්විය හැකි ප්‍රසාදය. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ ගැන කිසිවෙකුටවත් නොසෙල්විය හැකි ප්‍රසාදය. සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. ආර්ය සංගරුවන ගැන කිසිවෙකුටවත් නොසෙල්විය හැකි ප්‍රසාදයක් තිබීම. ඊළඟට ආර්යකාන්තේහි සීලේහි සමන්නාගතෝ. ආර්යකාන්ත වූ සීලයකින් යුක්ත වීම. මේ තමයි සෝතාපන්න කෙනෙක් තුල පිහිටන සෝතාපට්ටි අංග.
බුදුරජාන් වහන්සේ දේශනා කළා සෝතාපන්න වීම පිණිස පවතින සෝතාපට්ටි අංග. සෝතාපන්න වීම පිණිස පවතිනවා 4ක්. ඒ තමයි සත්පුරිස සංසේවෝ. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කිරීම. සද්ධම්ම ශ්‍රවණං. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම. යෝනිසෝච මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරයේ එහෙම නැත්නම් නුවණින් විමසීම. ධම්මානුධම්ම පටිපත්ති. ඒ අහන ලද ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ ගත කිරීම. ඕන් ඔය 4. සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඔය 4 පුරුදු කිරීමෙන් තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙච්ච කෙනාට සකදාගාමි වෙන්න කරන්න තියෙන්නේ ඔය කාරණා 4 පුරුදු කිරීම. සකදාගාමි වෙච්ච කෙනෙකුට අනාගාමි වෙන්න කරන්න තියෙන්නේත් ඔය කරුණු 4 පුරුදු කිරීම. අනාගාමි වෙච්ච උත්තමයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කරන්න තියෙන්නේත් සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඒක තමයි අපේ ජීවිතේ සෝතාපන්න වීම පිණිස අපි කළ යුතු දේ. එහෙම සන්නස්ස. තවත් ප්‍රශ්නයක් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරලා තියෙනවා. නිරෝෂ් තමයි ප්‍රශ්නේ යොමු කරන්නේ. මම උදේ වැඩට යද්දී පුරුද්දක් විදිහට මේ දේ කරනවා කියලා තමයි කියන්නේ. බෝධින් වහන්සේගේ පාමුල වැටිලා තියෙන බෝපත් මගේ දයතින් නිවත් කරනවා. බෝ මුල් මට පෑගෙනම මේ අවස්ථාවන් වලදී මේක මට යම් විදිහකින් පවක් සිද්ධ වෙනවද කියලා ස්වාමීන් වහන්සේ අපෙන් නිරෝෂ් අහන්නේ. බෝධින් වහන්සේ ආශ්‍රය කරන්නේ කියන්නේ බෝධින් වහන්සේ සම්බන්ධයෙන්ුත් අපිට අපි තබාගත යුත්තේ ලක්ෂණ ගෞරවය. එහෙමයි. ඉතින් ගෞරවයෙන්නේ බෝධින් වහන්සේගේ බෝ මළුව අමදින්නේ. එහෙමයි සන්නස්ස. ඊළඟට බෝධින් වහන්සේගේ මේ වැටිලා තියෙන පත්‍ර මේ අතින් අහුලලා ඒක නම් බොහෝම හොඳ එකක්. ඒ කියන්නේ බෝධින් වහන්සේ නමකගේ පත්‍ර දැන් බෝ පත්‍ර අපි අර ඉදලක් අරගෙන අතු ගාලා දානවට වඩා ගොඩාක් හොඳ එකක්. බොහෝම සැදැහැසිතින් කරන්න පුළුවන් එකක්. බෝපත් අතින් අහුලන එක. එහෙමයි සන්නස්ස. ඒ බෝ පත්‍රයක් අහුලන වෙලාවක කෙනෙකුට හිතන්නත් පුළුවන්. දැන් ඒ ඈත අතීතයේ ලක්ෂණ රහතන් වහන්සේලාගේ චරිත කතා අපි කියවනකොට අපිට තේරෙනවා මේ ඇතැන් රහතන් වහන්සේලා අරහත්වය දක්වාම ජීවිතේ. දැන් ඈත අතීතයේ තමයි පින් කරගෙන තියෙන්නේ. ඒ කරගත්ත පින තමයි කියනවා මේ ජීවිතේ අරහත්ත්වයට පත් වෙනකම් උදව් වෙන්නේ. ඉතින් ඒ පින් අතර ඇතැම් රහතන් වහන්සේලා කියනවා මම කලේ මේ ශාස්ත්‍රුන් වහන්සේට සෙවන සැලසූ බෝධීන් වහන්සේගේ බෝමළුවේ තිබුණ බෝපත්‍ර මගේ දෝතින් අහුලපු එක. මේ බෝමළුව කෙලිටි නොවේවා කියන අදහසින් අර බෝපත්‍ර ඇහිලුවා කියනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුගුණ සිහි කර කර මේ බෝපත්‍ර ඇහිලුවා කියනවා මේ මං මේ බෝපත්‍ර අහුලලා බෝමළුව පිරිසිදු කරන්නේ යම්සේද මේ පිණින් මට මගේ හිතේ තියෙන සියලු කෙලෙස් දුරු කරගෙන හිත පිරිසුදු කරගන්න ලැබේවා කියලා හිත කියනවා මේක කළේ. එතකොට ඒ කරපු පිණින් ඒ කරගත්ත පිණින් තමයි කියනවා සංසාර ගමනේ බොහෝ සැප විඳ ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනය තුල සියලුම කෙලෙස් දුරු කරලා හිත සම්පූර්ණයෙන් පිරිසුදු කරගන්න ලැබුණේ. ඒ නිසා බෝධින් වහන්සේ කෙරෙහි බයක් නෙමෙයි අපි ඇති කරගත යුත්තේ ආදර ගෞරවයක්. ආදර ගෞරවී හරියට ශාස්ත්‍රූන් වහන්සේ සදිස කොට ශාස්ත්‍රූන් වහන්සේ සමාන කොටනේ බෝධිය පුදන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ සමාන කොටගෙන මේ බෝධින් වහන්සේට සත්කාර සම්මාන දක්වන්න. ඉතින් ඒක අපි මේ බෝධීන් වහන්සේගේ මුල් පාගන්නේ අගෞරවයක් මත පිහිටලා නෙමෙයිනේ. වැරදීමකින් පෑගුණොත් ඒක කරන්න දෙයක් නෑ අපිට. නමුත් අර දැන් මේ කිසි ගණනකට නැතුව ඔහේ බෝධීන් වහන්සේ සමීපේ අපි කටයුතු කරන්න හොඳ නෑ. බෝධීන් වහන්සේ මේ ශාස්ත්‍රූන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියට සෙවන සැලසූ උතුම් බෝධීන් වහන්සේ නේද මේ කියලා මෙහෙම සිහි කර කර බෝධීන් වහන්සේ කියන්නේ ගෞරවයෙන්, ඊටා ගෞරවයෙන් ඇසුරු කළ යුතු එකක්. මට මතක් වුණා ඒක රහතන් වහන්සේ නමකගේ චරිතාපදානයක් ලක්ෂණ. ඈත අතීතයේ හොර දෙටුවෙක්. එහෙමයි සනස්. මට ඒ බුද්ධ කාලේ මතක නෑ කොයි බුදුරජාණන් වහන්සේකද කියලා. කොහොම හරි කල්ප ගානකට පෙර ඈත අතීතයේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා වැඩ ඉඳලා
උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මෙයා ඉපදිලා හොරකමට හුරු වුණා. එහෙමයි සන්නස්. ඒ හොර දෙටුවා මේ දවසක් ගමේ හොරකම් කරනකොට එක ගෙයක් බින්දා. ගේ බිඳලා ගේ හොරකම කර කර ඉද්දි මිනිස්සු ඇහැරුණා. ඇහැරිච්ච ගමන් මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා මේ හොරෙක් කියලා. මේ මිනිස්සයා පණ බේරගෙන දැන් දුවන්න පටන් ගත්තා. මේක සාමාන්‍යයෙන් පාන්දර වෙන්න ඇත්තේ. එහෙමයි. දැන් මෙයා දුවනවා. මෙයා දුවනකොට ගමේ මිනිස්සුත් එකපාර අවදි වුණා. ගමේ මිනිස්සුත් කැති මේ පොරෝ අරගෙන පෙන්නවා. පන්නනකොට මෙයා දුවනවා. මිනිස්සුත් එක රැළට පන්නනවා. මෙයාට පුළුවන් උපරිමයේ දිව්වා. මිනිස්සුන්ට තියෙනවනේ ඉතින් දුවන්න පුළුවන් උපරිමයේ සීමා. මෙයාට දැන් හැටි. දුවගෙන යනකොට ලස්සනට බෝධි මණ්ඩපේ හදලා රන් වැටකින් අලංකාර කරපු ලස්සන බෝධි මණ්ඩපේ තියෙනවා. බෝධින් වහන්සේ ළඟ බෝධින් වහන්සේ දකිද්දී ඇදගෙන වැටුණා මළුවේ. මළුවේ ඇදගෙන වැටලා හිත එකලස් කරගත්ත කියනවා. හිත හදාගත්ත කියනවා. මට දැන් ආයෙ දුවන්න බෑ. මට දැන් හොඳටම අමාරුයි. මං මගේ ජීවිතේ බෝධින් වහන්සේට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට සම්බෝධියට සෙවන සලසපු බෝධින් වහන්සේට මං ජීවිතේ පූජා කරනවා. එහෙම හිතුවා. හිතලා අර වැල්ලේ පෙරලිලා බෝධින් වහන්සේට වැඳගෙනම හිටියා කියනවා. මිනිස්සු ඇවිල්ලා අල්ලගත්තා. මිනිස්සු එතන මේ කපන්න කොටන්න මුකුත් කරන්න කී නෑ. එකක් බෝධි මළුව වෙන්න පුළුවන් අනිත් එක මිනිස්සුන්ට ඊට පස්සේ ප්‍රශ්නේනේ. මිනිස්සු ඇදගෙන ගියා රජුරුව ළඟට. රජුරුව දඬුවම් නියම කළා. රජුරුව කිව්වා චෝර ප්‍රපාතයෙන් පහලට හෙලලා මරපල්ලා කිව්වා. චෝර ප්‍රපාතය කියලා කියන්නේ මිනිස්සු 100ක් විතර ගොඩාක් උස කන්දක්. රාජානින් මේ පුරුෂයාව ඔසවලා දැම්මා කියනවා චෝර ප්‍රපාතයෙන් පහලට. චෝර ප්‍රපාතයෙන් වැටිලා මිය යනකොට නිදාගෙන පිබිදියක් වගේ ඔහු උපන්නා කියනවා දෙව්ලොව. හොරෙක් අනින් මිනිසුන්ගේ දේවල් කඩා වඩා ගත්ත කෙනෙක්. ජීවිතේ කුසල් වඩපු කෙනෙක් නෙමෙයි. හැබැයි අන්තිම නිමේෂයේ අවසාන මොහොතේ බෝධීන් වහන්සේ අභියස රැකවරණයක් පතලා බෝධීන් වහන්සේට ජීවිතේ පූජා කළා. බෝධීන් වහන්සේ අභියස බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කළා. ඉතින් ඒ සුළු මොහොතකට බෝධිය පුදලා ඒ බඳු පිනක් රැස් වුණා නම් අපිට අපේ ජීවිතේ ඌව සිහි කර කර බෝධීන් වහන්සේට අපෝපස්ථාන කර කර කොච්චර පින් කරගන්න පුළුවන්ද? ඒ නිසා බෝධීන් වහන්සේව ගෞරවයෙන් පුදමින් තමන්ගේ ජීවිතයට පින් කරගන්න. එහෙම සන්නස ධර්මයත් එක්ක දහම හොඳින් කියවමින් අපි පින්වත් ස්වාමීන් වහන්සේ ඇසුරු කරමින් කටයුතු කරනවා නම් අපිට මොහොතක් පාසා අපේ ජීවිතේ මොනවා වගේ ආකාරයකින් මොනවා හරි විදියකින් පිනක් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පුංචි කාරණාවක් වෙන්න පුළුවන්. පුංචි පිනක් වෙන්න පුළුවන්. කලයේ පිරෙන්නේ පුංචි වතුර බින්දුව එකතු වෙලා වගේ අපේ ජීවිතයත් පිනෙන් පුරව ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් පුංචි දේත් මග නොහැර උතුම් පිනම තමයි අපි රැස් කරගන්නට ඕනේ. එතන අපි යොන්දහම් වැඩසටහනත් එක්ක එකතුලා ඉන්නේ. ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අපිට ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවට ගිහිල්ලා ඔබට කරන්න තියෙන Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න වෙනද වගේම ඉතින් මේ ප්‍රශ්න අපි පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න සූදානම්. ගයත්‍රි හංසමාලි තමයි ප්‍රශ්න යොමු කළා තියෙන පින්වත් ස්වාමීන් වහන්සේ අපෙන් අහනවා මට දැනගන්න ඕනේ අපි වැරදි සිතුවිලි හිතට එද්දී යටිහිත කියනවා මේක වැරදි දෙයක් මේක කරන්න එපා කියලා. ඒත් ඒ හිතම සමහර වෙලාවට කියන අපිට කේන්ති ගන්න අවස්ථාවක් આવුතින් ඔව් ඔයා කතා කරන්න ඕනේ කියලා. එතකොට කේන්ති ගන්න සිද්ධ වෙනවා. ඒ හිතෙන්ම මේක කොහොමද ගලප ගන්න ඕනේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ වරදින් මිදෙන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ. යටි හිත නෙවෙයි ඇත්තටම ඔය. තමන් ගාව යාන්තමකට හෝ පිහිටලා තියෙන නුවණින් සිහියෙන් තමයි ඔය මතක් කරන්නේ. මේ වැඩේ නම් කරන්න එපා කියලා. ඒක සිහිනුවනේ තියෙන එක. මිනිස්සේ ආරක්ෂා වෙන්නේ ලක්ෂණ ගුණධර්ම තුනකින්. එහෙමයි. මූලික ගුණ තුනකින් තමයි මිනිස්සෙක් හැමදාම ආරක්ෂා වෙන්නේ. ඒ තමයි සිහියත්, නුවණත්, වීරියත්. ධර්මයක් තුළ කෙනෙක් රැකෙන්නේ සිහිය තියෙන්න ඕන. ඊළඟට නුවණ තියෙන්න ඕන. ඊළඟට වීරිය තියෙන්න ඕන. දැන් නුවණ කියන එක වෙන කොහෙන්වත් ගන්න විදිහක් නැහැ. නුවණ ගන්න තියෙන්නේ ධර්මයේ තුලින්මයි. බුදුරජාණන් වහන්සේ තමයි කුසලය අකුසලයේ යහපත අයහපත වෙන් කරලා දේශනා කළේ. ඒ දේශනාව ඉගෙන ගත්තාම අපිට තේරෙනවා මේක හොඳයි, මේක නරකයි, මේක පිං, මේක පව්, මේක අකුසල්, මේක කුසල් කියලා. ඒ තමයි අපේ නුවණ. හොඳ අවධානයෙන් අපි ජීවිතය ගැන ඉන්නවා නම්
ආන් ඒකට කියනවා සිහිය. හැබැයි සිහියයි නුවණයි දෙකම තිබ්බත් කෙනෙකුට වීරිය නැත්තම් එයාට යව පාලනය කරගන්න බැරුව යනවා. අපි හිතමු තරහ ගන්න අවකාශය එනකොට එයා අඳුන ගන්නවා ඕම් මට දැන් තරහ ගියා කියලා. ඒ සිහිය. එයාට නුවණ තියෙන හින්දා මතක් වෙනවා මේ තරහ මට අනතුරක්. මේ තරහ කියන්නේ කුසල් නෙමෙයි. ආන් එයාගේ නුවණ. හැබැයි ඒ වෙලාවේ තමන්ව පාලනය කරගන්න නම් වීරිය තියෙන්නම ඕන. වීරිය නැත්තම් වචනේ යනවාමයි. එක්ක අතක් ඉස්සෙනවාමයි. ඇයි යාට වීරිය නැති නිසා. එහෙමයි. එතකොට මේක හොඳට තේරුම් ගන්න අපි කොමකින්ද ආරක්ෂා වෙන්නේ කියලා. මේ තව කියනවා කිව්වනේ යටිහිත මේ යටිහිත කියනවා කියලා නෑ කියලා තිබුණේ. එහෙමයි. තවත් හිතට එනවා කිව්ව අදහසක්. මොකද්ද මේ නෑ මේ වෙලාවේ ඔය මේ කියාගෙන ඉන කෙනාට දෙකක් කියලා දාන්න කියලා. එහෙමයි. ආන් ඒ නුවණ නෙවෙයි. ඒ අනුවණකම. ඒ අනුවණකම අපේ ජීවිතේට හරි අනතුරක්. ඉතින් ඕක ගැන හරි ලස්සන තැනක් තියෙනවා ලක්ෂාන් මේ සංයුත්ත නිකායේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. ඒක සිද්ධ වුණේ මේ දෙව්ලොව. දිව්‍ය ලෝකේ සුර අසුර යුද්ධයක් හටගත්ත කියනවා. එතකොට සුර අසුර යුද්ධයේ සිද්ධ වෙනකොට දැන් යුද්ධයට කලින්ම ලකලෑස්ති වෙනවා. දෙවියන්ගේ නායකයා දෙවියන්ගේ අධිපති කෙනානේ සක්දෙවිඳු. සක්දෙවිඳු තමන්ගේ දිව්‍ය පිරිසට කතා කරලා කිව්වා කියනවා. එසේනම් දෙවිවරුනි දැන් ඔන්න සුර අසුර යුද්ධයක් ආරම්භ වෙන්න යන්නේ. ඔය යුද්ධයේදී අසුරයෝ පැරදුනොත් සුරයෝ දිනුවොත් දෙවිවරු දිනුවොත් ඔබ ගිහිල්ලා අල්ල ගන්න ඕන අසුරයන්ගේ නායකයා වේපචිත්ති. ඔය වේපචිත්තිව අල්ලාගෙන වේපචිත්තිව බඳින්න කිව්වා බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනයෙන්. බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා කියන්නේ මානසික බන්ධනයක්. ඒක ඉතින් දෙවිවරු ඒ දිව්‍ය ලෝකයේ තියෙන බන්ධනයක්. ඒකෙන් බැඳයින් පස්සේ ඒ අසුරයා හිර වෙනවා හිරවිල්ලක් ගැලවෙන්න බැරි. ඒ මොකක්ද හිර වෙන හිරවිල්ල? ඒක හරි ලස්සනයි ලක්ෂණ. බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා කියන්නේ නිකන් අර මාංචු දාලා බාහිරින් බඳින එකක් නෙමෙයි. මෙහෙම හොඳට පුද්ගලයා පේන්න ඉන්නවා. හැබැයි එයා හිර වෙන්නේ හිතුවිල්ලකින්. එයා යම් වෙලාවක හිතනවා නම් දෙවියෝ හොඳයි, දෙවියෝ නරක නෑ, දෙවියෝ හරි ගුණවත් කියලා හිතනවා නම් එයාගේ බන්ධනේ ලිහිල්ලලා සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. හැබැයි අසුරයා හිතුවොත් එහෙම දෙවිවරු නරකයි, දෙවිවරු දුෂ්ටයි, දෙවිවරු අධර්මිකයි කියලා දෙවිවරු ගැන අයහපත් පැත්තට හිතනකොට හිර වෙනවා. ආන් ඒ බන්ධනේ. ඉතින් යුද්ධේ සිද්ධ වුණා. යුද්ධේ සිද්ධ වෙලා අසුරයෝ පැරදුනා. පැරදුනාට පස්සේ දෙවිවරු වේපචිත්ති කියන අසුර රජාව අල්ලගත්තා. අල්ලගෙන දැන් අරගෙන ආවා. අරගෙන ආවේ සක්දෙවිඳු ළඟට සක්දෙවිඳුගේ සුධර්මා කියන දිව්‍ය සභාවට. අරගෙන එනකොට වේපචිත්ති ඊටාම පරුස වචනින් බොහොම නරක වචනින් සක්දෙවිඳුට බනින්න ගත්තා. දැන් දිගට සක්දෙවිඳුට බනිනවා ඉවරයක් නෑ මේ අසුර රජා. සක්දෙවිඳු කිසි ගාණක් නෑ. සක්දෙවිඳු එහෙම්ම ප්‍රීතිමත් මුහුණින් හකුලා ගත්තේ නැති මුහුණින් බලාගෙන ඉන්නවා. එතකොට සක්දෙවිඳු මේක ඉවසුවාට මේ සක්දෙවිඳුගේ රතාචාර්යයට ඉවස ගන්න බැරුව ගියා. මාතලී දිව්‍ය පුත්‍රයා. මාතලී අහනවා ඈ දේවේන්ද්‍රය ඔබ මොකෝ මේ වේපචිත්ති මෙච්චර පරස වචනින් කියාගෙන ඉද්දිත් ඔබ කිසි වගක් නැතුව ඉන්නේ. ඔබ බයද? එහෙම නැත්නම් ඔබේ බැරිකමද කියලා ඇහුවා. සාමාන්‍යයෙන් අහනවනේ ලක්ෂණ. ඔය වගේ රණ්ඩු කෝලාහල යනකොට වචනයක් කියන්නේ නැතුව ඉන්නවා නම් කවුරුත් අහනවනේ. එහෙම සන්නස්. ඒක ඔහේ බයයිද? එහෙම නැත්නම් ඔහෙට බැරිකමද මේ? ඒ කියන්නේ මේකට පෙරලා වචන කතා කරන්න බැරිකමද කියලා අහනවා. එහෙමයි. එතකොට මේ අහපු ප්‍රශ්නේ හැටියට තේරෙනවා තමන්ගේ හිතත් එහෙම අහනවා. ඔහේ බයයිද මේ වෙලාවේ? එහෙම නැත්නම් ඔහෙගේ බැරිකමද මේ කියලා. එතකොට එහෙම අහපුවම සක්දිවිඳු හරි ලස්සන උත්තරයක් දුන්නා. සක්දිවිඳු කියනවා මාතලී
මම බය නැහැ කිව්වා. මට බැරිකමකුත් නැහැ කිව්වා. නමුත් කිපිච්චි මෝඩයෙක් කෑ ගැහුවා කියලා මං වගේ වැදගත් කෙනෙක් මොකටද ඒකත් එක්ක එකතු වෙන්න යන්නේ? මේ මෝඩයා කියන තැනැත්තාගේ ස්වභාවය තමයි මේ තැන නොතැන නොදැන ඔහේ වචන කතා කරන එක. ආන් ඒ නිසා ඉතින් නුවණැත්තෝ ඒ බඳු මෝඩයාව দমনය කිරීම පිණිස දැඩි දඬුවම් පවා දෙනවා කිව්වා. දැන් මේ වෙනකොටත් වේපචිත්‍ර දැඩි දඬුවම දීලානේ තියෙන්නේ. බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනෙන් බැඳලා ඉන්නේ. කොච්චර කටින් කෑ ගැහුවත් වේපචිත්‍රිට මුකුත් කරන්න බෑ සක්දිවිදුට. එතකොට මාතලී කියනවා දේවේන්ද්‍රේ ඔබ කියන කතාව හරි. හැබැයි මම ඕකේ පොඩි දෝෂයක් දකිනවා. යම් විදිහකින් මෝඩෙක් ඒ විදිහට තරහ අරගෙන කෑ ගහගෙන එනකොට කෙනෙක් ඉවසනවා නම් ඒ මෝඩ තැනැත්තා හිතනවා කියනවා මේ පුද්ගලයා ඉවසන්නේ මේ පුද්ගලයා මේ කටවහගෙන ඉන්නේ මට බයයි. මේ පුද්ගලයා මට බයයි. මේ බයගුල්ලෙක් කියලා හිතනවා. ඕම් ඔය දෝෂි මන් දකිනවා කිව්වා. එතකොට සක්දිවිදු කියනවා මාතලී යම් කෙනෙක් ඉවසන්නේ බයෙන්ය කියලා හිතුවත් එකයි මට නැතත් එකයි. සදත්තා පරමා අත්තා ගොඩාක් වටින්නේ තමන්ගේ ජීවිතය තුළ පිහිටුවා ගන්න ගුණයයි අනුන්ගේ කයි කතන්දර නෙමෙයි. සදත්තා පරමාත්තා තමන්ගේ ජීවිතයේ යහපත තුළ පිහිටුවා ගැනීම තමයි වඩාත් උතුම් වන්නේ. කාන්තයා විහියෝන විජ්ජති ඉවසීමට වැඩි තරම් වූ කිසිවක්ම නැත්තේය. ඔන්න මතක තියාගන්න. ඉවසීමට වැඩි තරම් වූ කිසිවක්ම කාන්තයා විහියෝන විජ්ජති ඉවසීමට වැඩි තරම් වූ කිසිවක්ම නැත්තේය. මේ ලෝකේ දිනන්න තියෙන්නේම ඉවසීමෙන්. දිනන්න තියෙන ඉවසීමෙන්. මට මතකයි මේ අපේ ගුරුදේවයන් වහන්සේ මෑතක ලියපු අච්චරිය මනුස්සෝ උතුම් පොත් වහන්සේගේ මේ හරීම ලස්සන වචනයක් තියෙනවා. ඒක හරියට හිතට කාවැදුනා. ඒක මට මේ වෙලාවේ සිහිපත් වුණා. ඒක තියෙනවා මේ යහපත ඇති කරන සියලු ධර්මයන් කරා පමුණුවන සේද මාවත ඉවසීමයි. ජීවිතේ යහපත ඇති කරන සියලු ධර්මයන් කරා මේ රැගෙන යන සේද මාවත ඉවසීමයි. ඒ නිසා ඉවසන්න. ජීවිතේ ඉවසීමෙන්මයි අපිට දිනන්න තියෙන්නේ. එහෙම සනස උතුම් ගුණධර්ම වල පිහිටලා කටයුතු කරන්න මඟ කියා දෙන්නේ ඒ උතුම් දහමෙන්ම තමයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ තුලින්ම තමයි. එතන අපි යෝන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයට යන්න කලින් අපි සිහිපත් කරන්න අද දවසේ දායකත්වයේ ලබාගත් පින්වත් පිරිස සත්පුරුෂ ඇසුර සෑම කල්හිම ලැබී අසත්පුරුෂ ඇසුර දුර වේවා කියන උතුම් අරමුණින් තමයි අද දවසේ දායකත්වයේ ලබා දෙන්නේ. සිංගප්පූරුවේ ඉසර පින්වන්ත කල්න මිතුරන් පිරිසක් ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සෑම සිර දෙනා එකතු වෙලා ඉතින් මේ පින්වන්ත පිරිස වගේම ඔබටත් අවස්ථාව තියෙනවා. ඉදිරි දිනක දායකත්වයේ ලබා දෙන මේ වන් උතුම් වැඩසටහනක් වෙනුවෙන් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232යි 88යි 87ට 071යි 232යි 88යි 87ට. එමනම් අපි සූදානම් කෙටි විරාමයකට ගිහින් ඉක්මනින් මේ අලෙත් ඔබත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි ආරාධනා කරනවා කමෙන්ට් එකක් විදිහට අපි ප්‍රශ්නත් සටහන් කරලා තියන්න. රැඳලා ඉන්න ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විර ගුවන්විදුලිය සමගින්ම. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක. ඉතින් තරුණ පිරිස වෙන ඔබට දෙයි යෞවන පරපුරට ශ්‍රද්ධා රූප වාහිනිය, ශ්‍රද්ධා මාධ්‍ය ලක්විර ගුවන්විදුලිය, ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශය මේ විදිහට හැම දෙයක්මත් එකතු කරගෙන ඔබේ යහපත වෙනුවෙන් තමයි මේ හෝරා දෙක තිලන කරන්න තියෙන නිසා මතක් කරනවා අම්මලා තාත්තලට මේ වැඩසටහන දරුවන්ට අහන්න දෙන්න වටිනවා. මේ හෝරා දෙක අපත යන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ තරුණ පිරිසම ඉලක්ක කරගෙන තමයි මේ කාරණාවන් සියල්ලක්ම පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම තරුණ පිරිසට ඇත්තටම කියන්නේ චෝදනා කරන එක විතරක් නෙවෙයි අපි හැමදාම කියනවා වගේ අපි කරන්න ඕනේ උන්ට හැදෙන්න පාරක් කියලා දෙන්න ඕනේ. අපි හැමෝටම ඉතින් ප්‍රශ්න තියෙනවා ජීවිතවල.
ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් දහමින්. ඉතින් මේ විදිහට අපිට ධර්මයේ තුලින් අපි අසරණ වෙන්නේ නැතුව ප්‍රශ්නයක් ආවට පස්සේ උත්තර හොයාගන්න මාර්ගය පෙන්වන්න තමයි ඉතින් මේ වැඩසටහන තුලින් අපි උත්සාහ කරන්නේ. අපි හැමෝටම ප්‍රායෝගික ප්‍රශ්න උත්තර හොයාගන්න දහමින්. ඉතින් අද දවසේ මේ වැඩසටහනට දායකත්වය එකතු කරනවා සිංගප්පූරුවේ වෙසෙන පින්වන්ත කලන මිතුරන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සෑම සියලු දෙනා එකතු වෙලා ඉතින් ඔවුන්වත් අපි සිහිපත් කරනවා. ඒ වගේම ඔබටත් අපි ආරාධනා කරනවා. ඉදිරි දිනක යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් පින්වන්ත ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232 88යි 87ට 071 232 88යි 87ට. ඉතින් අද දවසේ අපි ප්‍රශ්න බොහොමයක් විනෝද ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරා. තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. ඔබට කරන්න තියෙන්නේ හැමදාමත් වගේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පිනත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරක් ලබා දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්නයක් මේ විදිහට ඔබ වහන්සේට යොමු කරන්නේ. ස්වාමීන් වහන්සේ මම අන්‍යාගමිකයෙක් වශයෙන් උපත ලැබුවත් මේ නිර්මල ධර්මයට හදවතින්ම පැහැදිලා උතුම් බුදුන් සරණ ගිය කෙනෙක්. කුඩා කල සිටම මේ දහමට අනුගත වෙන්න හුඟක් කැමති වුණත් හුඟක් කැමති බුදුදහම ඉගෙන ගන්න. සේත නිවන දහම් අසන්න යනෝ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ මට වෙහෙර විහාරයකට ගියාම බයයි මට කවුරු හරි බණීවිද කියලා. මොකද මම දන්නේ නැහැ වන්දනාවගන කරන පිළිවෙලක්. මේ දේවල් පුළුවන් විදිහට පහදා දෙන්න ස්වාමීන් වහන්සේ මම ගොඩක් කැමතියි කියලා තමයි කියන්නේ මේ කාරණාවට. ඔව්. ඇත්තටම ඒක ඒ සඳහාත් ඒ කියන දරුවට පුළුවන් සාමාන්‍යයෙන් මේ දැන් ඕන තරම් තියෙනවානේ ඉගෙන ගන්න පුළුවන් ක්‍රම නේද? කියන්නේ අන්තර්ජාලයෙන් වේවා අනිකුත් මේ හැම පැත්තකින්ම කෙනෙකුට දැන් ඉගෙන ගන්න පුළුවන් අවකාශය තියෙනවා. ඒ කියන්නේ දැන් වෙහිලා නැහැ නේ කාරණා. ඒ නිසා සාමාන්‍යයෙන් සෑරජාන් වහන්සේ නමක් වඳින්න පුදන්න ගියාම එතන කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක, ඊළඟට බෝධියක් වන්දනා කරන්න ගියොත් විහාරස්ථානයකට ගිහිල්ලා කොහොමද වන්දනා කරන්න කියන එක, ඒකත් මා හිතන්නේ ටික ටික ඉගෙන ගන්න. එහෙමයි. ඒක ටික ටික ඉගෙනගෙන ඒ කටයුතු වල නියැලෙන්න පොඩි පොඩිවට උත්සාහවත් වෙන්න. එතකොට ඒක හුරු වුණාම ওই තියෙන චකිතේ නැතුව යාවි. වඩාත්ම උතුම් වන්නේ අර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඒ ඇති කරගත්ත ප්‍රසාදය. ඒ ඇති කරගත්ත ප්‍රසාදය තමයි උතුම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහමනෝ. මේ උපතින් කියන එක කියන්නේ උපතින් තීරණය වෙන්නේ නැහැ කිව්වා. එයා බ්‍රාහමණද එයා හීනද කියලා. එයා උතුම් කෙනෙක්ද එයා හීන කෙනෙක්ද කියන එක උපතින් තීරණය වෙන එක නෙමෙයි කිව්වා. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහමනෝ. ක්‍රියාවෙන්ම තමයි උතුම් කෙනෙක් බවට පත් වෙන්නේත්. ක්‍රියාවෙන්මයි හීන කෙනෙක් බවට පත් වෙන්නේත්. ඒ නිසා යම් කෙනෙක් කොයියම්ම හෝ මේ ආගමික දර්ශනයක් ගැන කතා කරන එහෙම සමාජ වටපිටාවක කෙනෙක් උපදින්න පුළුවන්. දැන් මම හිතන ලක්ෂණ අපි මීට පෙර වැඩසටහනේ වෙන්න ඕනේ. අපෙන් ප්‍රශ්නයක් විමසලා තිබුණානේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ආගමක්ද දර්ශනයක්ද කියලා නේ. අපි බොහොම හොඳට පැහැදිලි කරලා දුන්නා එදා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන මතක තියාගන්න කිව්වා එකම එක වචනයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ සත්‍යයි. එහෙමයි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සත්‍යයට. සත්‍ය කියන එක වෙනස් කරන්න බෑ. සත්‍ය ලෝකේ තියෙන එකයි. බොරුව ලෝකේ ඕන තරම් තියෙන්න පුළුවන්. බොරුව කියන එක ලෝකේ ඕන තරම් තියෙනවා. එක එක මාදිලි වලින් බොරු තියෙනවා. හැබැයි සත්‍ය කියලා ගත්තොත් එකම එකයි. ඒ තමයි සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තමයි ඒ එකම එක සත්‍යය. ඒ එකම එක සත්‍ය වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට ප්‍රසාදය ඇති කරගන්න, ඒ ධර්මයේ කෙරෙහි පහන් සිතක් ඇති කරගන්න උවමනා කරන්නේ ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළේ පඤ්ඤාවත් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥ කෙනාට නොවේ. ඉතින් ওই ප්‍රඥාවන්තයා කියන කෙනා මේ ලෝකේ කොයම් හෝ දිශාවක
කොයියම්ම හෝ තැනක ඉපදිලා ඉන්න පුළුවන්. ඒ කෙනාට උපතින් සමහර වෙලාවට උපදින භූමිකාව තුළ මේ ලෝකේ කතා කරන වෙන වෙන දර්ශන අස්සේ එයා ඉපදිලා ඉන්න පුළුවන්. හැබැයි එයා ගාව තියෙනවා නම් ප්‍රඥාව කියන ඒ උතුම් දේ. එයාට මේ සත්‍ය වූ ධර්මයට හිත පහදින්න පුළුවන්. ඒ හිත පහදව ගන්න ඕන තරම් අවකාශ තියෙනවා. ඒක හොඳටම ඔප්පු වෙනවා මේ දරුවා අහලා තියෙන ප්‍රශ්නෙන්. ඒ කියන්නේ දරුවා කියලා තියෙන කාරණාවෙන් එයා වෙන ආගමික මේ වටපිටාවක් තියෙන තැනක ඉපදිලත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇලුම් කරනවා කියන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මේ ලෝකේ ඇලුම් කරන්නේ ප්‍රඥාවන්තයෙක්. එයාට ප්‍රඥාවයි පිනයි කියන දෙක තියෙනවා නම් ඒක නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇලුම් කරනවාමයි. එහෙමයි සන්නස. එතන මතක් කරන සයන්ස් මේ වගේ ප්‍රශ්න වලට මට තියෙන ගොඩක් උත්තර හොයාගන්න සහ ධර්මයේ අධ්‍යයනය කරන්න මට තියෙන අන්තර්ජාලයෙන්ම අවස්ථාව ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බොහෝ අවස්ථා තියෙනවා. අපි දැන් ත්‍රිපිටකය ගත්තත් මහමෙවුනාවේ පින ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපුයි පොත් වහන්සේලා දැන් කියවන්න පුළුවන් නේද සන්නස? තියෙනවා ඉතාම සරලවට. එහෙමයි සන්නස. ඒ කියන්නේ ඇත්තෙම මේ ලක්ෂණ ඒ කියන්නේ ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා තුල තියෙන ඒ කාරණා ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනය තුලින් කියවලා කෙනෙකුට ඒ කෙරෙහි චිත්ත ප්‍රසාදයට එන්න බැරි නම් ඉතින් ඒක අපිට හොඳටම තේරෙනවා ප්‍රඥාවේ දුර්වලකමක්මයි. එහෙමයි සන්නස. මොකද ඒ තරම් හරි පැහැදිලි ඉර හඳ වගේ ප්‍රකට කරවලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය. ඒ දේශනා කරපු ධර්මය අර ටිකක් හරබර භාෂාව ශෛලියකින් තිබුණ නිසා සාමාන්‍ය ජනයා අතරට ගියනේ. නමුත් දැන් මේ ගුරුදේවයන් වහන්සේ සාමාන්‍යයෙන් මූලික බුද්ධ භාෂිතය තුළ කියවෙන සූත්‍ර පිටකයේ සියලු සූත්‍ර දේශනා ඉතාම සරල සිංහලයට කෙනෙකුට සාමාන්‍ය සිංහල දැනුමක් තියෙන ඕනම කෙනෙකුට තේරෙන විදිහට ලොකු සංහසේ පරිවර්තනය කරලා තියෙනවා. ඒ පරිවර්තන තුළින් තමන්ට හොඳට ධර්ම ඉගෙනගෙන ඒ ධර්මයේ තුළින් තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න අවකාශ තියෙනවා. උවමනා කරන්නේ ප්‍රඥාව. එහෙමයි. ඉතින් ඔබට පටන් ගන්න පුළුවන් කියවන්න බොහෝ කාරණාවන් mahamevunawa.lk වගේම mahamega.lk වගේ වෙබ් අඩවිවලට ගිහිල්ලා ඔබට කියවන්න බොහෝ දේවල් තියෙනවා. ලිපි තියෙනවා. ධර්මයක පාරණම ත්‍රිපිටක පොත් අහසලා කියවන්න බැන්න නේද සයන්ස? ඒ වගේ අවස්ථාවන් ඔබට තියෙනවා. ඉතින් උත්සාහ කරලා බලන්න. ඉතින් අපේ අඩුපාඩුවක් තමයි තියෙන්නේ. නැත්නම් ධර්මයේහි අඩුවක් නැහැ. ධර්මයේ කාරණාවන් ලේවිලා තියෙනවා. ඒ වගේම ධර්ම දේශනාවන් ඕනෑ තරම් තියෙනවා. අපි තමයි උනන්දු වෙන්නට ඕනේ පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ. සයන්ස් තවත් බොහෝ ප්‍රශ්නයන් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න අතරින් තවත් ප්‍රශ්නයක් මම මේ තෝරගන්නේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය යොමු කළා තියෙන්නේ බෝධීන් වහන්සේ නමක් ගැනමයි. ආන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනාමාන නොකරන බෝධීන් වහන්සේ බෝගසකින් අවශ්‍ය කරන බෙහෙත් ඖෂධ වලට අවශ්‍ය කරන කොටස් ලබා ගැනීම පවක්ද කියලායි අපි නහන්නේ ස්වාමීන් වහන්සේ. වන්දනාමාන මේ නොකරන බෝධීන් වහන්සේලා ඒ කියන්නේ මං හිතන්නේ ඔය අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ කියනවානේ කපුටු බෝධි කියලා. එහෙමයි සර්නස්. ඒවා වෙන්න පුළුවන් ඔය. එහෙමයි. කියනවා ඇත්තේ. તો බෝධීන් වහන්සේ නමකගෙන් බෙහෙතකට යම් කොටසක් ලබා ගන්නවා කියන කාරණාවේදී ඒක අපිට මේ සාමාන්‍යයෙන් ඔය වෙන ඒ කියන්නේ වෛද්‍යවරයෙක්ගෙන් ඒ කියන්නේ ගොඩක් සිංහල වෙදකමේකදීනේ ඔය උවමනාව වෙනව ඇත්තේ. ඒ වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් මේක සපයා ගන්න පුළුවන්කම හදා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ සිංහල බෙහෙත් බඩු ගන්න තැන් තියෙනවනේ. එහෙමයි. එහෙම තැනකින් ඒක මුදල් ගෙවීමකින් වගේ ලබා ගන්න තියෙනවා නම් මං හිතන්නේ ඒක වඩාත් සුදුසුයි. බෝධීන් වහන්සේලා සම්බන්ධයෙන් අර අපිට දැන් ඇතැම් වෙලාවට ඔය කපුටු බෝධීන් වහන්සේලා වගේ අර මේ වගේ මේ ඒ කපුටු බෝධි කියන ඒවා සමහරවිට තාප්පවල එහෙම වැඩ වෙනවනේ. ඉතින් එහෙම අර අවස්ථාවල මිනිස්සු හරියට අසරණ වෙලා අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපි ඒක තීරණේ මේ අපිට අරගන්න පුළුවන්. මොකද මේ ඒ බෝධීන් වහන්සේලා අර බෝධි පරම්පරාවල අපි ගෞරවයෙන් පුදමින් ඉන ඒවා නොවන නිසා. නමුත් සාමාන්‍යයෙන් බෝධීන් වහන්සේ නමක් ගැන කටයුතු කරන්න ඕන අපි ඊටාම ගෞරවයෙන් ඊට පස්සේ ආදර ගෞරවයක් සහිතව. මොකද ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බෝධියට සෙවණ දුන් වෘක්ෂයනේ. එහෙමයි සර්නස්. ඒ නිසා මේ බෝධීන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම ඒ බෝධීන් වහන්සේ ඇත්තටම බෝධීන් වහන්සේගේ මළුව අමතින වෙලාවක වුණත් සාමාන්‍යයෙන් කෙනෙකුට බොහොම හොඳ දෙයක් ලක්ෂණ බෝධීන් වහන්සේ අමදින්න පෙර බෝමළුව අමදින්න පෙර බෝධීන් වහන්සේගෙන් අවසර පැතීම. එහෙමයි. සමීපෙට ගිහිල්ලා අපි අවසර පතනවා මේ
බෝධීන් වහන්සේගේ මළුව අමදලා මේ කටයුත්ත කරගන්න මට බෝධීන් වහන්සේගේ අවසර ලැබේවා. ඒ වගේ තමයි අපි බොහොම ගෞරවයෙන් ඉතින් බෝධීන් වහන්සේලා සම්බන්ධයෙන් කියනකොට මට කියන්න තියෙන වචනේ තමයි ඉතා ගෞරවයෙන් ඇසුරු කරන්න. සංස අපිට ප්‍රශ්නයක් යොමු කරනවා ප්‍රදීප් සමරනායක කියලා සහෝදරෙක් අහනවා පින්වත් ස්වාමීන් වහන්සේ මම උතුම් සීලේ පිහිටලා උතුම් තිසරණේ පිහිටලා කටයුතු කරන කෙනෙක් මම වෙසක් මාසයේදී විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව පෝරුවේ චාරිත්‍ර සහ ඒ කටයුතු කරගන්න අදහසක් තියෙනවා. එතකොට ඒ ධර්මානුකූලව ඒ විවාහයේ කටයුතු කරගන්න. ඒතර ස්වාමීන් වහන්සේ මේකට ධර්මානුකූලව අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. ධර්මානුකූලව කෙරෙන කටයුතු කියලා දැන් විවාහ උත්සවයකදී කියන විවාහ කටයුත්තකදී මංගල්‍යකදී කරන මූලික චාරිත්‍ර විදිහට අපිට අනුගමනය කරන්න තියෙන්නේ තෙරුවන් මුල් කරගෙන ඊළඟට පිරිත් සජ්ජායනාව මුල් කරගෙන එහෙමයි. මේ ඊළඟට අර අපේ ජීවිතයට හානි කර අපේ ආජීවයට හානි කර කිසිවක් සම්බන්ධ කරගන්නේ නැතුව කටයුතු කිරීම. එහෙමයි. තෙරුවන් මුල් කරගන්න ඊළඟට පිරිත් සජ්ජායනා මුල් කරගන්න ඊළඟට මේ මංගල මොහොතට තමන්ගේ ජීවිතේම මේ අනතුරේ හෙළන අධාර්මික දේවල් මුකුත් සම්බන්ධ කරගන්න එපා. දැන් උවට මත්ද්‍රව්‍ය නැතුව බෑ දැන් මේ කාලේ. ඒ වගේ පසුබිම් තියෙනවනේ. ඒවා සම්බන්ධ කරගන්නේ නැතුව. තමන්ගේ ආජීවය රැකගෙන බොහොම මේ සද්භාවයෙන් යුතුව ඒ කටයුතු කරන්න උතුම් තෙරුවන් සරණ සහ පිරිත් සජ්ජායනාව මුල් කරගෙන. ඒක අවස්ථානුකූලව ඒ තැනදී ඒක යොදාගත්ත නම් හරි. එමසනස තවත් ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහින් ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන එක. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට තවත් ප්‍රශ්නයක් මේ විදිහට යොමු කරලා තියෙනවා. ලක්ෂි කුමුදුනේ තමයි ප්‍රශ්න යොමු කරන්නේ. ස්වාමීන් වහන්සේ මම හැමදාම සම්බුද්ධ පූජා පවත්වලා උතුම් රතන සූත්‍රයත් සජ්ජායනා කරන දෙවියන්ට පින්දීම කරනවා. නමුත් එක් දිනයක් පිරිත් කියන්න බැරි වුණා. ඒ දවසේ නිදාගන්න යද්දි විශාල සර්පයෙක් ශරීරයක් ඇති කෙනෙක් නිින්ද වෙලාවේදී මම අල්ලගෙන හිටියා. මම බුදුගුණ සිහි කරත් ඒකෙන් මට නිදහස් වෙන්න බැරි වුණා. රතන සූත්‍රය කියවන ගමන් මාව නිදහස් කරා. ස්වාමීන් වහන්සේ නවම් පුන් පොහෝ දින සීලය සමාදන් වුණා. එදින මා නිින්දර යද්දි බය වුණා. මා මේට කුමක්ද කරන්න ඕනේ? මා කුඩා දිනියක් සමග තනියෙන් ඉන්න මමක් කියලා තමයි කියන්නේ. මේකට මට කරුණාවෙන් උපකාරයක් කරන්න කියලායි අපිට කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් ගොඩාක් හොඳ එකක්. දැන් මේ කාලේ අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ වන්දනා කරගන්න අවකාශ තියෙනවා. දැන් ඒකට වන්දනා කරන්න අවස්ථාව තියෙනවා. මේ සෑ භූමියට ගිහිල්ලා පිංගිරිය මහමෙවුනාව භාවනා අසපුවේ බෝවත්තේ අසපුවේ තියෙන්නේ සෑරජානන් වහන්සේ. සෑරජානන් වහන්සේ අභියසට ගිහිල්ලා ඒ සෑරජානන් වහන්සේ උදෙසා විය යුතු වත් පිළිවෙත් තියෙනවා. මේ වත් පිළිවෙත් සම්බන්ධයෙන් අපි මීට පෙරත් මතක් කරලා තියෙනවා. වත් පිළිවෙත් සම්බන්ධයෙන් හොඳටම දැනුවත් වෙන්න අවශ්‍ය කරන පොතක් මුද්‍රණය කරලා ඒක සෑමලුවෙන්ම අරගන්න පුළුවන් ඔබට. ඒ අරගෙන ඒ සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙලා අඟුලිමාල මහා සෑරජානන් වහන්සේට අප උපස්ථාන කරන්න. අප උපස්ථාන කොට රැස් කරන පින් දෙවියන්ට අනුමෝදන් කරලා ඒ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ඊළඟට සෑරජානන් වහන්සේගේ ආශිර්වාදය 13 වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්න තියෙන මේ ප්‍රශ්න තියෙන කරදර ටිකෙන් ටික අඩු වෙලා ඔබට ඊළඟට ওই ප්‍රශ්න විසඳා ගන්න පිළිවෙලක් ඔබට ඒකාන්තයෙන් මුණ ගැහෙවි. ඊළඟ දේ තමයි දැන් මේ කටයුත්තේදී සෑරජානන් වහන්සේ වන්දනා කරන්න යන්න ප්‍රමාදයක් වෙනවා නම් ඒ කියන්නේ ඒකට අවකාශ සලස ගන්න කාලේ තව ටික කාලයක් යනවා නම් දැන් අද ඉඳලම මේ නිවසේ ඉඳලා සෑරජානන් වහන්සේ වන්දනා කරන්න. නිවසේ සිටම සෑරජානන් වහන්සේ වන්දනා කරලා සෑරජානන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. පූජා කරලා ඒ කටයුතු කරමින් ඉන්න අවස්ථාවක ලැබිච්ච ගමන් සෑරජානන් වහන්සේ අභියසටම ගිහිල්ලා වත් පිළිවෙත් කරලා පින් රැස් කරලා දෙවියන්ට අනුමෝදන් කරන්න.
මට තින් සොයනස දැන් වඩාත් පහසු වෙන දර තොරතුරු දැනගන්නත් පුළුවන්කම තියෙනවා ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය කියලා ෆේස්බුක් පිටුවක් තියෙනවා. තරුණ උදවියට ඉතින් මේ විස්තර දැනගන්න පුළුවන්. මට දෙන්නේ තේවාවන් බාරගන්න සෑරජානන් වහන්සේ උදෙසා මේ පුද පූජාවන් සිදු කරන කටයුතුවලත් දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඒ කාරණාවත් සිහිපත් කරන අතරේ තවත් ප්‍රශ්නයක් පින්වත් ස්වාමින්වහන්සේ අපිට යොමු වෙලා තියෙනවා. මේ ශ්‍රද්ධා කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දීලා ඒ ප්‍රශ්නය අහලා තියෙනවා කියලා තමයි අපිට යොමු වෙලා තියෙන්නේ. ස්වාමින්වහන්සේ බුද්ධ පූජාව සතුන්ට ආහාර පිණිස දැමීම පවක් සිද්ධ වෙනවද? මිනිසුන්නේ ආහාරයට ගත්තට කමක් නැද්ද? ඒකින් පවක් රැස් වෙනවද කියලාත් අපෙන් අහනවා ස්වාමින්වහන්සේ. බුද්ධ පූජාව සම්බන්ධයෙන් මේ මෙහෙම තේරුම් ගන්න. බුද්ධ පූජාව කියලා කියන්නේ අපි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ අනන්ත ගුණකඳ සිහි කරගෙන ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා කරන පූජාවක්. ඒ කියන්නේ දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු යුගයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුලින් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඊළඟට බුද්ධ පූජාවේ තියෙන මේ මහත්ඵල මහානිසංස බව දැනගෙන ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා කරන පූජාවක් සම්බුද්ධ පූජාව කියලා කියන්නේ. එතකොට ඒ සම්බුද්ධ පූජාව අපි හරියට කරන්න ඕන. ඕක මට මතකයි තියෙනවා ලක්ෂණ මේ තේර අපදානවල හරිම ලස්සනයි. ඒ විස්තර කරන හැටි මට මතකයි. මේ එක අවස්ථාවක මහරහතන් වහන්සේ නමක් ඒ රහතන් වහන්සේව හඳුන්වලා තියෙනවා ඒ පින්කම කරපු නිසා පුලින තූපිය තෙරුන් කියලත්. ඒ පුලින තූපිය තෙරුන් කියලා කිව්වේ බොහොම වයසක කාලේ. ඊටාම වයසට ගිහින් ඉද්දි තමයි බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙන්නේ. එතකොට යා මොකුත් කරගන්න බැරි කාලේ. එතකොට කරන්නේ මේ තමන් වාසය කරපු තැන තිබුණා කියනවා මේ පොඩි ගංගාවක්. ඒ ගංගාවේ ඉවුරට වෙන්න වැලි එකතු කරලා වැලි වලින් හැදුවා කියනවා සෑයක්. එහෙමයි. වැලි වලින් සෑය හදලා වැලි වලින් හදපු සෑයට තමයි කියන්නේ පුලින තූප කියලා. පුලින කියලා කියන්නේ වැලි වලට. වැලි වලින් පොඩිවට ඉතින් වැලි වලින් මහා සෑයක් හදන්න බෑනේ. පොඩිවට සෑයක් හැදුවා. එහෙමයි සන්නස්. හදපු සෑය නිතර මල් වලින් පුද සෑරජානන් වහන්සේට සත්කාර කළා කියනවා. හරි ලස්සන වචනයක් කියනවා. බුදුරජාණන් වහන්සේ මා සමීපයට වැඩියොත් මං යන්සේ පුදනවාද? මං ඒ විදිහට සෑය පිදුවා. එතකොට සෑරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේව සංකේතවත් කරගන්නටයි හදාගත්තේ. මේ තමයි භාග්‍යතුන් වහන්සේ. මේ තමයි ශාස්ත්‍රූන් වහන්සේ කියලා සෑරජාණන් වහන්සේගෙන් සංකේතවත් කරගත්තේ බුදුරජාණන් වහන්සේ. බුද්ධ සංඥාව ඇති කරගන්නයි සෑය හැදුවේ. අදල සෑරජාණන් වහන්සේට නිරන්තරයෙන් පුද සත්කාර කරමින් සෑරජාණන් වහන්සේට මල් පුදමින් හිටියා. ඉතින් ඒ පුලින තූපයක් කරවලා රැස් කරගත්ත පිණින්මයි කියනවා ගෞතම සාසනේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සසරින් නිදහස් වුණේ. ඉතින් ඒ නිසා මේක එහෙම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ උදෙසා කරන විශේෂ පූජාවක් විදිහටයි අපි අපේ නිවෙස්වල මේ සම්බුද්ධ පූජාව පූජා කරන්නේ. සම්බුද්ධ පූජාව එතකොට අපි පූජා කරන මොහොතේ හැමතිස්සෙම අපේ හිතෙන් තියෙන්න ඕන එකම එක පැතුමක්. ඒ තමයි මාගේ ශාස්ත්‍රූන් වහන්සේට මන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේට මේ ප්‍රණීත ආහාර දානය පූජා වේවා. මේ ප්‍රණීත පළවැල පූජා වේවා. මේ අනිකුත් කැවිලි ආදී සියලු පූජා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන අදහසින් ඒ බුද්ධ පූජාව පිරිසුදු අදහසින් බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කළොත් යම් විදිහකට කරනවාද ඒ විදිහට කරන්න. ඒ වෙලාවේ මේ බුද්ධ පූජාවෙන්ට ඊට පස්සේ මොකද්ද කරන්නේ කාටද මේක දෙන්නේ මේවා හිත නෙමෙයි ඒ පූජාව කරන්නේ. පිරිසිදු හිතකින් සම්බුද්ධ පූජාව පූජා කරන්න. ඒ වෙලාවේ එක ඒවා හිතාගෙන ඕක කරන්න ගියොත් එහෙම අර පූජාවේ තියෙන චේතනාව කිලිට වෙනවා. ඒ නිසායි මම ඒක සිහිපත් කළේ බුද්ධ පූජාව පූජා කරන්න ඉතාම පිරිසිදු හිතින් බුදුරජාණන් වහන්සේට මෙය පූජා වේවා කියලා. සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජාව
අපේ දහම් පොතේ අන්තර්ගත වෙනවා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව ඊළඟට කැප වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනටයි. බුදුරජුන්ගේම පුත්‍රයෝ බැවින් ශ්‍රාවක සංගරුවනට ඒ දානය කැපය. හරියට පියාසන්තක ධනය පුත්‍රයන්ට කැප වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතේම අත්හැරලා බුදුරජාණන් වහන්සේ ඉරමණ්ඩල කරගෙන සිවුරු පොරවගත්ත නිසා ශ්‍රාවක සංගරුවනට අර භාග්‍යතුන් වහන්සේ උදෙසා කරපු පූජාව අයිති කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට වේවා ශ්‍රාවක සංගරුවනට වේවා ඔය අයිතිය තියෙන්නේ ඉර අවරට යනකම් විතරයි. ඒ කියන්නේ දැන් සම්බුද්ධ පූජාවේ මේ තියෙන සියලු ආහාර පාන ඉර අවරට යෑමෙන් පස්සේ භික්ෂුන් ආයි පරිහරණය කරන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ ඉර අවරට ගියාට පස්සේ දම්පැන් වැළඳුවේ නැහැ. ශ්‍රාවක සංගරුවනත් ඉර අවරට ගියාට පසු දම්පැන් වළඳන්නේ නැහැ. ඒක තමයි ශික්ෂා පැනවීම. ඒ නිසා දහවල් 12න් පස්සේ ඒක ශ්‍රාවක සංගරුවනටවත් බුදුරජාණන් වහන්සේටවත් අයිති නැහැ. ඊට පස්සේ ඒ සම්බුද්ධ පූජාව ඕන කෙනෙකුට පරිභෝග කරන්න පුළුවන්. ඒක එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඕන කෙනෙකුට පරිභෝග කරන්න පුළුවන්. මොකද ඒක බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංගරුවනටත් කැප වෙන්නේ ඉර අවරට යන කාල සීමාවට, ඒ කියන්නේ ඉර අවරට යන්න පෙර විතරයි. ඒ කියන්නේ පෙරවරු සමයේ. 12න් පස්සේ ඉර අවරට ගියාට පස්සේ ඒක කැප වෙන්නේ. ඉතින් බුද්ධ පූජාව අපි ප්‍රණීත කොට සකස් කරනවා. බුද්ධ පූජාව හොඳින් සකස් කරනවා. ඒ බුද්ධ පූජාව මේ තව කෙනෙක් පරිභෝග කරා කියලා ඒකේ කිසිම හානියක් නැහැ. දැන් අපි වුණත් අපේ පින්කම් කරනකොටනේ අපි මහා පින්කම් සිද්ධ කළා. ඒ මහා පින්කම් සිද්ධ කරන අවස්ථාවල ශාස්ත්‍රෝන් වහන්සේ උදෙසා දැන් සීරුවිල මංගල මහා සෑරජානන් වහන්සේ අභියස හිම බුදුරජාණන් වහන්සේ උදෙසා මේ අපි කරේ ශ්‍රද්ධාවන්තයන්ගේ හිත ප්‍රීතියෙන් පිනා යන පින්කමක් පළවැල පූජාව. එහෙමයි. ශ්‍රද්ධාවන්තයන්ගේ හිත ප්‍රීතියෙන් පිනා ගියා. ඉතින් ශ්‍රද්ධාව නැති අය නම් ඒකට හිල්ලුවා. තාමත් පව් කරගන්නවා. තාමත් ඒකේ ෆොටෝ ආදිය දාගෙන තාමත් ඒක නිසා ඒක මුල් කරගෙන මේ තමන්ගේ ජීවිතයට අයහපත කරගන්න පිරිසක් ඉන්නවා. එහෙමයි සන්නස. ශ්‍රද්ධාවන්ත කෙනාගේ හිත ප්‍රීතියෙන් පිනා යන පින්කමක් කළා. එහෙමයි. ඉතින් ඒ පින්කමින් පස්සේ බුදුරජාණන් වහන්සේට පිදු පළවැල ඉර අවරට යන කාලෙන් පස්සේ ආයේ බුදුරජුන්ටවත් සංඝයාටවත් කැප නැහැ. එහෙමයි. ඊට පස්සේ අපි කරේ ගිලම්පසට අවශ්‍ය කරන පළවැල ටික තියාගෙන ඉතුරු පළවැල ඔක්කොම අර පැමිණි පිරිසට දානයක් විදිහට දුන්නා. එහෙමයි. ඉතින් මේ පැමිණි පිරිසට මේ ලොකු පිරිසක් පැමිණි නිසා පැමිණි පිරිසට ඒ තිබ්බ මේ පළවැල ආදී මදි වුණා. ඒ ඔක්කොම ටික ඉවරුණා ඉතින්. එහෙමයි සන්නස. එතකොට ඒක අපි මේ ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා අග්‍ර කොට සකස් කරගත්තදී ඒ සුදුසු කාලය ඉවත් වුණාට පස්සේ අපි කලේ ඒක දානයක් විදිහට පූජා කරන එක. ඉතින් ඒ නිසා ඒක ඒ විදිහට නුවණින් තේරුම් අරගෙන කටයුතු කරන්න. සන්නස තවත් ප්‍රශ්නයක් අපිට යමු වෙලා තියෙනවා. විවාහ වුණු යුවලක් විවාහයෙන් පස්සේ ඒ ස්වාමියාගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා කියලා කියනවා. නිවසේ පිරිස චෝදනා කරනවලු මේ කාන්තාව නිසා එලෙස සිදු වුණා කියලා. මේ දෙන්නට ගොඩ දරුවෙකුත් ඉන්නවා. දික්කසාදයකට නොයා මේ ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා උපදෙස් පතනවා කියලා තමයි සන්නස අපිට ප්‍රශ්නය වෙලා තියෙන්නේ. බලන්න මේ නොයේකුත් දෘෂ්ටි වලට ආපුවම තියෙන ප්‍රශ්නනේ. එහෙමයි සන්නස. නොයේකුත් දෘෂ්ටි වලට ආපුවම මේ වැඩකට නැති බොල් අදහස් වලට ආපුවම තියෙන ප්‍රශ්න මේවා. ඒ කියන්නේ මේ දැන් ඔය මොනවාද හදහන් ගැලපීම් පොරොන්දුන් ගැලපීම් ඔය කතන්දර වලට ආවට පස්සේනේ ඔය ප්‍රශ්න ඔක්කොම. එහෙමයි. ඒ නිසා ඉතින් මේ වගේ වෙලාවක බිරිඳ ස්වාමියා විදිහට ඒ දෙන්නවත් නුවණින් කල්පනා කරන්න. නුවණින් කටයුතු කරන්න කියලා තමයි සිහිපත් කරන්න තියෙන්නේ. මේ ව්‍යාපාර කටයුතු ආදිය අඩාල වීම මේ වගේ ප්‍රශ්න ඉතින් සාමාන්‍යයෙන් ජීවිතේ හැම දිනාට එන ප්‍රශ්න නේද? කලකට ලාභ ලැබේ. කාලයකට අලාභ ලැබේ. ඉතින් මේක මේ ලෝක ධර්මයයි. ඒක අපි මේ එක එක්කෙනා පෞද්ගලිකව මේ අපිට විතරක් තියෙන අපිට විතරක් දරාගත යුතු මේ මහමෙරක් වගේ අපිට විතරක් කඩාපාත් වෙච්ච එකක් නෙමෙයි. මේ ලෝකේ සියලු දෙනාට
සියලු දෙනාට අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනවා. ඒ මුහුණ දෙනකොට ඒකට මේ ශක්තිමත්ව මුහුණ දෙන්න තරම් දක්ෂකමක් අපි ජීවිතේ ඇති කරගන්න ඕන. ඉතින් තෙරුවන් සරණ ගියපු කාන්තාවක් විදිහට මෙහෙම කටයුතු කරන්න මේ හොඳට බුද්ධ වන්දනා ආදිය කරලා දෙවියන්ට සිහිපත් කරන්න. දෙවියන්ට සිහිපත් කරන්න මේ මට මේ මගේ ජීවිතයේ උතුම් තෙරුවන් සරණ මුල් කරගෙන පිනුත් කරගෙන මගේ මේ පෞල් ජීවිතේ ආරක්ෂා කරගෙන මගේ ජීවිතයට පින්පුරාගෙන මට සැනසෙල්ල ජීවිත ගත කරන්න මේ සියලු දෙවිවරු මට උපකාර කරන්න මේ සඳහා තියෙන පෙනෙන නොපෙනෙන බාධා දුරු කරලා මට සුවසේ ජීවිතය ගත කරන්න මට උපකාර කරන්න මං එතකොට නිරන්තරයෙන් රැස් කරගන්නා පින් මන් දෙවිවරුන්ට අනුමෝදන් කරනවා කියලා. ඉතින් මේ පින්වතුන්ලාටත් හොඳයි ලක්ෂයන් බොහොම හොඳයි. මේ බිරිඳ ස්වාමියා දෙන්නාම එකතු වෙලා විවේකයක් හදාගෙන ඔබ යන්න අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ වන්දනාමාන කරගන්න විශාල ආශිර්වාදයක් තියෙන නිසා අපි මේ අනුකම්පාවෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ සෑරජානන් වහන්සේ අසිරිමත් කොට ඉදි වුණ සෑරජානන් වහන්සේ නමක්. ඒ සෑරජානන් වහන්සේගේ පූජනීය බව ඔබට තේරුම් ගන්න මං සිහිපත් කරන්නේ සෑරජානන් වහන්සේ තුල වැඩ ඉන්නවා. අපගේ සුගත තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් 13 වහන්සේලා 8 නමක් ඒ සෑරජාන් වහන්සේ තුල වැඩ ඉන්නවා. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යවත් ශ්‍රාවක රත්නයක් වන අපගේ අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ උතුම් 13 වහන්සේලා 10 නමක් සෑරජාන් වහන්සේ තුල වැඩ ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සරණ ගියපු කෙනෙකුට තෙරුවන් සරණ ගියපු කෙනෙකුට තමන්ගේ ජීවිතයට විශාල ආශිර්වාදයක් ආරක්ෂාවක් රැකවරණයක් සලසා ගන්න පුළුවන් විදිහට ඉදිවෙච්ච සෑරජාන් වහන්සේ නමක්. ඒ නිසා සෑරජාන් වහන්සේ වන්දනා කරලා වත් පිළිවෙත් කරලා ඒ ආශිර්වාදයේ රැකවරණේ දෙවියන්ගේ උපකාර ලබා ගන්න ඔය තියෙන ප්‍රශ්න ඔය කරදර බාධා විසඳිලා යාවි. එමෙන් සන්නසිත ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. ප්‍රශ්න යොමු කරන්න තියෙන හැමදාමත් වගේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඉතින් අපි හොවිට උත්සාහ කරනවා ඔබේ හැම ප්‍රශ්නයකටම පිළිතුරක් ලබා දෙන්න. ඉතින් කාලයත් එක්ක අපි බලමු ඔබට පිළිතුරක් ලබා දෙන්න කොහොමද කටයුතු කරන්න ඕන කියලා. ඉතින් අපි අවස්ථාව ඔබට ලබා දෙලා තියෙන්නේ ඔබේ හිතේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරක් ලබා දෙන්න ධාර්මිකව ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මඟ කියන්න. සොයනස් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ ප්‍රශ්නය අපිට යොමු කරන්නේ හසෙන්ත භාග්‍ය පින්නත් ස්වාමීන් වහන්සේ තිසරණය කෙරෙහි චිත්ත ප්‍රසාදයේ වඩවා ගැනීමට බාධා පමුණුවන මාරපාක්ෂික හෝ අමනුෂ්‍ය බලපෑම් තිබෙන බව සත්‍යක්ද කියලා අපි අහන්නේ ස්වාමීන් වහන්සේ. සත්‍යයක් කොතෙකුත් තියෙනවා. කොතෙකුත් තියෙනවා. සාමාන්‍යයෙන් යහපත කරා යන කෙනාට ඒ යහපත කරා යන්න උපකාරවලට වඩා බොහෝ කොට තියෙන්නේ අනුපකාරයි. ඒ නිසා හොඳ ශක්තිමත් හොඳ ශක්තියකින් තමයි අපිට අපේ ජීවිතේ පරිපූර්ණ සැනසෙල්ලක් උදා කරවන තෙරුවන් සරණ තුල අපේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන්නේ. එතකොට ඒකෙදි කෙනෙක් මෙහෙම හිතන්න පටන් ගන්න එපා කවදාවත්. ඒ කියන්නේ ඔන්න අපි හිතමු භාවනා කරගෙන යනකොට චූට්ටක් බාධා වෙනවා. ඒ බාධා වෙනකොටම හිතනවා එහෙනම් මට මේ ඉන්නේ මාරපාක්ෂික බලවේගයක එකක්. ඊට පස්සේ පොඩ්ඩක් ඔන්න තෙරුවන් සරණ ගිහිල්ලා දැන් සමහරු හරි ඉක්මනට එතෙන් එනවනේ. එහෙමයි සර්. අපි හිතමු යාට සිල් සමාදන් වෙච්ච දවසට ඔළුවේ කැක්කුමයි. එයා හිතනවා මේ තමයි බලපෑමක්. පොඩ්ඩක් භාවනා කරන්න අරගත්තට පස්සේ එයාට අපහසු වෙනවා. මට බලපෑමක් කියලා අන්තිමේ එයා මෙනෙහි කරන්න පටන් අරගෙන තියෙන්නේ බලපෑම. ඒකම යාට බලපෑමක් වෙනවා ජීවිතේ මුකුත් කරගන්න බැරි වෙන. ඒ නිසා ඒක නෙමෙයි කළ යුත්තේ. හැමතිස්සෙම තෙරුවන් සරණේ තියෙන වටිනාකම සිහි කරන්න. තෙරුවන් සරණ නිසා තියෙන රැකවරණේ සිහි කරන්න. තෙරුවන් සරණ කියන්නේ පුදුම ආනුභාවයි. ඒ කියන්නේ හරියට තෙරුවන් සරණේ පිහිටියා නම් එක අවස්ථාවක තියෙනවා ඒක සිද්ධ වුණේ මේ එක්තරා
මේ ලංකා භූමියේම සිද්ධ වෙච්ච සිදුවීමක් අතීතේ. එක මිනිසෙක් මේ මිනිසයාගේ ඇඟට පේන්න එනවා යම් දිෂ්ටියක්. නොපෙනෙන බලවේගයක් පේන්න එනවා. මේ පේන්න එන බලවේගය හරීම දරුණුයි. හැමදාම රාත්‍රියේ මෙයා ළඟ ඉන්නේ. මොන කටයුත්තක් කරන්න ගියත් මෙයා එක්කමයි ඉන්නේ. ඒ කිසි බේරිල්ලක් නැහැ. මේ බලවේගයේ බේරෙන්න එයා එක එක ඒවා කළා හරි ගියම නැහැ. නමුත් ඉතින් මොනවා කරන්නද? ලබා උපන් ජීවිතේනේ. ඒ බලවේගෙත් එක්ක තියෙන පීඩාත් එක්ක හිටියා. ඉතලා ඒක අවස්ථාවක යම්කිසි කටයුත්තක් උදෙසා මෙයාගේ යාළුවෙකුගේ ගෙදෙට්ට මෙයාට යන්න සිද්ධ වුණා. ඒ යාළුවා තෙරුවන් සරණ ගියපු උපාසකයෙක්. මේ උපාසකයාගේ ගෙදෙට්ට යනකොට අර ඒ නිවසේ ඒ උපාසකයා වාසය කරපු ගම්මානේ පොඩි නිකන් එතන තිබිලා තියෙනවා අර අපි කියන්නේ දඬු වැට කියලා. අන්න ඒ වගේ වැටක් තිබිලා තියෙනවා. ඔය වැටෙන් පියවරක් ඇතුළට තියනකොටම මේ මනුස්සයාට පුදුම සුවයක් දැනුණා. පුදුම පහසුවක්. එතකොට නිවසට ගිහිල්ලා සතියක් ඒ නිවසේ හිටියා. ඒ සතියේ ඉන්නකොට කිසිම අපහසුවක් නැහැ. අර බලවේගي පේන්න එන්නේ. සැනසෙල්ලේ හිටියා. ඉඳලා ඔන්න ඒ සතියේට පස්සේ දැන් මෙයා ආයෙනෝ. මෙයා ආයෙ එනකොට අර දඬු වැට ගාව Tamanට පේන්න ඉන්නවා අර අමනුස්සයා. අමනුස්සයා මේ අත් දෙක බැඳගෙන ඇඟිලි මේ පොඩි කර කර ඉන්නවා මෙයා එන දිහා බලාගෙන. මෙයා දඬු වැටින් එහාට පියවර තිබ්බා විතරයි. මේ අමනුස්සයා මෙහිම ඇවිල්ලා කතා කළා "හප්පේ උඹ එනකන් මං කොච්චර දවසක් බලන් ඉන්න උනාද? උඹ මොකද මෙච්චර කල් කරේ?" කියලා ඇහුවා. දවස් 7ක් නේ. එතකොට මේ මිනිස්සයා අමනුස්සයත් එක්ක එදා කතා කළා. මෙයා කිව්වා "ඒකත් හැබැයි තමයි. උඹ දැන් දවස් 7ක් තිස්සේ මං එහෙ ඉන්නකන් උඹ මගේ ළඟට ආවේ නැහැ. මෙච්චර කාලයකට මට මෙහෙම දැනිලා නැහැ. උඹ මගෙන් ඉවත් වෙලා හිටපු අවස්ථාවක්. උඹ මොකෝ මේ දවස් 7 ඇතුලේ ආවේ නැත්තේ?" එතකොට අමනුස්සයා කියනවා "කොහේ ඉන්නද? උඹේ ඔය මිත්‍රයා මිනිහා තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ හරි අමුතු විදිහකටනේ. ඔය තෙරුවන් සරණ ගියපු මිනිහයාගේ අහලකට ලං වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ආනුභාවය" කිව්වා. එතකොට මේ මිනිස්සයා අහනවා "ඉතින් කොහොමද ඔහු විශේෂයෙන් තෙරුවන් සරණ ගියා කියලා ඔබ කියන්නේ? කොහොමද තෙරුවන් සරණ ගිහින් ඉන්නේ?" එතකොට මේ අමනුස්සයා කියනවා "ඔය උපාසකයා තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ මං මගේ ජීවිතේ තියනකන් ජීවිතේ දෙවනි කරලා මං බුදුරජුන් සරණ යනවා. මං මගේ ජීවිතේ තියනකන් ජීවිතේ දෙවනි කරලා ධර්මයේ සරණ යනවා. මං මගේ ජීවිතේ තියනකන් ජීවිතේ දෙවනි කරලා සංගරුවන සරණ යනවා" කියලා ඔහොම තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ. උන්දට ලං වෙන්න අපිට බෑ කිව්වා. මේ මිනිස්සයාට එකපාර හිතට ප්‍රීතියක් උපන්නා. අහෝ තෙරුවන් සරණ කියන එක මෙච්චර ආනුභාවද? ඒ වෙලෙම දන ගහගෙන දෑත් නළලේ තියලා වැඳගත්ත කියනවා. "එහෙනම් මාත් අද පටන් ජීවිතේ තියෙන කල් මගේ ජීවිතේ දෙවනියට තියලා බුදුරජාන් වහන්සේ සරණ යනවා. ජීවිතේ දෙවනියට තියලා ධර්මයේ සරණ යනවා. ජීවිතේ දෙවනියට තියලා සංගරුවන සරණ යනවා" කියලා මහා හඬින් තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා S2 කරනකොට අමනුස්සයා ගිහපොත නැහැ. ප්‍රශ්නේ විසඳුණා. ඒ නිසා තෙරුවන් සරණ කියලා කියන්නේ එහෙම ආනුභාවයි. ඒ ආනුභාවය තමයි අපි සිහි කරන්න ඕන. මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තුන් ලෝකාග්‍ර. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ සංසාර දුකින් නිදහස් කරන දෙය. බුදුරජාණන් වහන්සේගේ සංගරුවන කියලා කියන්නේ මේ ලෝකේ අපි මේ විඳව ඉන්න ලෝකේ මේකෙන් නිදහස් වෙලා සැනසෙච්ච පිරිස ශ්‍රාවක සංගරුවන. මීට වඩා සරණක් මට කොයින්ද? මං මගේ ජීවිතේ දෙවනියට තියලා ඒ උතුම් තෙරුවන් සරණ යනවා කියලා සරණ යන්න. ඒක තමයි තියෙන විසඳුම. එහෙමයි සන්නාස. එදින ඔබටත් මේ විදිහේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්කම තියෙනවා. යෝන් දහම් වැඩසටහන තරුණ දරුවන් වෙනුවෙන් යෝන් දරුවන් වෙනුවෙන්ම තමයි ශ්‍රද්ධා මාධ්‍යශාලය ඔප වෙත ගෙනෙන්නේ. ඉතින් අපි තවත් ප්‍රශ්න කිහිපයකට අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. ප්‍රශ්න යොමු කරන විදිය ඔබ දන්නවා. ශ්‍රද්ධා TV Facebook වීඩියෝවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නේ කෙටියෙන් සටහන් කරන්න. වෙනත් ස්වාමීන් වහන්සේ
ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා හිරුෂාන් මොනතරම් ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මයේ ශ්‍රවණය කරද්දී වුණත් ධර්මයේ ශ්‍රවණය කිරීම අභිබවා වේගයෙන් කාම අරමුණු කරා හිත ගමන් කරන එක නතර කරගන්නේ කොහොමද? සමහර වෙලාවට ධර්මයේ තවත් ප්‍රශ්නයක් තියෙනවා සංසය සමානවම ධර්මය අහන්න හිතෙන්නේ නැහැ කෙලෙස් අරමුණු හිතට එද්දී ධර්මය අහන එක නතර කරලා ධර්ම දේශනාවෙන් ඈත් වෙලා දහම් පොතපතින් ඈත් වෙලා කාම අරමුණු ඔස්සේම යන්න හිතෙනවා. මේකට මේ ප්‍රශ්න දෙකට උත්තරයක් ස්වාමීන් වහන්සේ අපි ලබා දෙමු. කාම අරමුණු ඔස්සේ හිත ගොඩාක් දුවන එකට තියෙන විසඳුම තමයි ධර්මය. ඒ කියන්නේ මේ කාම අරමුණු වලින් කාම පිස්සුවට අහුවෙච්ච එකට අපිට වෙන විකල්පයක් ලෝකේ නැහැ. ඒකට තියෙන විකල්පය තමයි ධර්මයේ හැසිරීම. විකල්පය වෙන එකක් නෙමෙයි. එතකොට ඔය අමාරුයි කියලා හිතෙන්නේ ඒ කියන්නේ අමාරුකම් හටගන්නේත් ඒ විකල්පය කරන්ටයි. ඇත්තටම කාම පිස්සුවෙන් හිත ඇවිස්සෙනකොට ඒ හිත සංසිඳවා ගන්න තියෙන්නේ ධර්මයක් සිහි කරලා. ධර්මයකට ඇලුම් කරලා. ධර්මයකට සමීප වෙලා ඉඳලා. ධර්ම ගෞරවය මුල් කරගෙන. එතකොට ඒක මුල් කරගන්න බැරුව කාම පිස්සුව එනවා කියලා කියන්නේ ඊළඟට කාම හිතුවිලි එනවා කියලා කියන්නේ අපිට තියෙන විකල්පයට එරෙහිවයි මේ ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ. ඒ නිසා මේ එබඳු කෙනාට මේ හිතට හුරු කරගන්න තියෙන හොඳම දේ තමයි පහාන සංඥා කියන එක. පහාන සංඥා කියලා කියන්නේ අනතුරු දැක ප්‍රහාණය කරන්නට උපද්දන හිත. එහෙමයි සර්වස්. ඒක හිතක් උපද්දන එකක් කරන්නේ අපි. හිත උපද්දනවා සංඥාව කියලා කියන්නේ අඳුන ගන්නවා කියන අදහසනේ. එහෙමයි. හිතක් උපද්දනවා හැමතිස්සෙම අපේ මේ කාම අරමුණ කියලා කියන්නේ මේ කාම සංකල්පනාව කියලා කියන්නේ මට විපතක්. මට මහා අනතුරක්. මේ වෙලාවේ පණ ගියොත් එහෙම මං කොහේ ඉපදීද? ආන් එහෙම හිතන්න ඕන. මං දැන් මේක හිත හිතිද්දි මං මැරුණොත් මං කොහේ යයිද? මං මේ නරක හිතුවිලි වලින් යුක්තව ඉන්නකොට මගේ මරණය සිද්ධ වුණොත් මට මොන වගේ උපතක් වෙයිද? ඒ හින්දා මේක හොඳ නැහැ. මං මේකට පටලැවෙන්න හොඳ නැහැ කියලා අර ඒක එහෙම බැහැර කරන්න ඕන. ඉතින් ඒක කාලයක් කරන්න වෙයි. මේක ඉතින් යුද්ධයන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේනේ යෝ සහස්සං සහස්සේන සංගාමී මානුෂේ ජිනේ. යුද්ධ 1000ක් කරලා ඒ යුද්ධ 1000න් දිනනවා කියන එක එහෙම අමාරු නෑ කිව්වා. ඒකාංච ජෙය්‍ය අත්තානං. නමුත් යමෙක් දිනනවා නම් තමාව තමන්ගේ අකුසලයෙන් සවේ සංගාම යුත්තමෝ. ඒක තමයි උතුම්ම සංග්‍රාමය. අපි හිතමු ලක්ෂණ යුද්ධ 1000ක් දිනපු රජත් රාගේ හිතට එනකොට රාගයට දණින් වැටෙනවනේ. එහෙමයි සර්වස්. තරහ එනකොට තරහ ඉදිරියේ දණින් වැටෙනවනේ. ඒ නිසා අමාරුම යුද්ධය තමයි ඒක. කෙලෙස් එක්ක යුද්ධේ. ඉතින් ඒක ටික ටික සීරුවෙන් කරන්න ඕන එක. ප්‍රහාණ සංඥාව පහාණය කරන හිත දුරු කරන හිත නිතර හිතට හුරු කරන්න. ඒ හිතට හුරු කරමින් මේ ගොඩක් හොඳ එකක් නිකන් අර දැන් නිකන් ඉන්නකොට ඒ කියන්නේ අසුභ භාවනාව වගේ කෙනෙකුට කරන්න අමාරුයි එකපාර. නිකන් ඉන්නකොට ඔය සක්මන් කරමින් වගේ නිතර හිතට හුරු කරන්න මේ කය කියන්නේ පිළිකුල් එකක්. මගේ කයත් පිළිකුල්. අනිත් අයගේ ශරීරත් පිළිකුල්. මේ ලෝකේ කොච්චර ලස්සන රූපයක් බාහිරට තියෙන කෙනෙක් හිටියත් එයාගේ ශරීරය පිළිකුල්. මේ ලෝකේ ලස්සන මැස් දෙක තියෙන කෙනාගේ ඇස් වලිමුත් කබ එනවා පිළිකුල්. මේ ලෝකේ ලස්සනම දත් තියෙන කෙනාගේ දත්වල ගෑවිලා තියෙන්නේ කෙල පිළිකුල්. මේ ලෝකේ ලස්සනම හම තියෙන කෙනාගේමුත් ශරීරයෙන් හමන්නේ දහඩිය ගඳ පිළිකුල්. ආන් එහෙම මේ නිතර පිළිකුල් අදහස හිතට නිකන් අර ඒ කියන්නේ දැන් භාවනා කරන වාඩි වෙලා යාට ඒක හිතන්න අමාරුයි. මොකද එයාගේ හිත සරාගීනේ. එහෙමයි. ඒක නිතර යනවා. එයාට හොඳයි සක්මන් කර කර ඉන්නකොට නිකන් නුවණින් විමසනවා. ඇත්තනේ මේක පිළිකුල්නේ. දැන් අපි අපේ ශරීරය ඇතුළට හැරිලා බැලුවොත් අපි ඇත්තටම මේකේ මේ සුවඳ පුරවගෙන ඉන්නව නෙමෙයිනේ අපිනේ. එහෙමයි. ඇත්ත කතාව ඒකනේ. මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ නොඑක් අසුචි. ඉතින් ඒක අපි නුවණින් සිහි කරනවා. බොරුවක් නෙමෙයි. ඒ නිසා ඒක නිතර සිහි කරන්න. ඒකෙන් හිත හොඳට පාලනය වෙනවා. අමාරුයි තමයි. අමාරුයි කියලා මොනවා කරන්නද? ඒක තමයි කරන්න තියෙන දේ. මේක ගැන මම උපමාවක් කියන්නම්. කෙනෙක් අපි හිතමු භයානක ප්‍රපාතයකින් පහළට වැටෙනවා.
මං ඕක එක අවස්ථාවක එක තරුණයෙකුට කිව්වේ. ඒක කියන්න හේතුව එයා අපිත් එක්ක කතා කරන්න ආවා. කතා කරන්න ඇවිල්ලා එයා කිව්වා හාමුදුරනේ මට හරි අමාරුයි මෛත්‍රී භාවනාව. මට කරගන්න බෑ කිව්වා. මං කිව්වා හා ඉතින් බුද්ධානුස්සතිය වඩන්න කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා මේ අම්මෝ බුද්ධානුස්සතිය බෑ කිව්වා. මං ඊට පස්සේ කිව්වා එහෙනම් ඔයා විදර්ශනා භාවනාවක් කරන්නකෝ. ඔයා මේ ආයතන අනිත්‍ය භාවනාව කරන්න පටන් ගන්න කිව්වා. හප්පේ හාමුදුරනේ ආයතන අනිත්‍ය භාවනාව නම් බෑ කිව්වා. දැන් මෙහෙම ලක්ෂණ කියන එක බෑ කියනවා. ඊට පස්සේ මං කිව්වා එහෙනම් ඉතින් අතහැරලා දාන්න. අතහැරලා දාන්න කිව්වා. මං එහෙම කියලා නිහෙන්න වුණා. ඊට පස්සේ මෙයා ඇහුවා "ඇයි හාමුදුරනේ එහෙම කිව්වේ ඔබ වහන්සේ?" මං කිව්වා මෙහෙම තේරුම් ගන්න. මිනිස්සෙක් භයානක ප්‍රපාතකින් පහළට වැටෙනවා. වැටෙද්දී මේ මිනිහාට අතු කෑල්ලක් හරි ලණුවක් හරි දණ්ඩක් හරි අහුවෙනවා එල්ලෙන්න. භයානක ප්‍රපාතයෙන් පහළට වැටෙද්දී එල්ලෙන්න ලැබිච්ච එකේ මෙයා එල්ලෙනවා. එල්ලුණාට පස්සේ එල්ලිලා ටික වෙලාවක් යනකොට මෙයාගේ අත රිදෙන්න ගන්නවා. දැන් අත කිටි කිටියේ රිදෙනවා. අත කිටි කිටියේ රිදෙද්දී අත පුපුරු ගහන්න තරම් රිදෙද්දී මෙයා මොකද්ද අමාරුවෙන් හරි ලක්ෂණ කරන්න ඕන. අමාරුවෙන් හරි අරකේ එල්ලිලා ඉන්න එපයිනේ. මොකෝ ඒක තමයි තියෙන එකම පිළිසරණ. ඒක අතහැරියොත් එහෙම වැටෙන්න තියෙන්නේ ආයමත් ප්‍රපාතයට. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ සද්ධර්මය අපේ මේ භයානක සසරට ඇදෙන ජීවිතේ අපිට යාන්තම් එල්ලෙන්න ලැබිච්ච අවස්ථාවක් නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා ධර්මයේ ඉස්මතු කරලා නොතිබ්බානම් කියලා හිතන්න. නොතිබ්බානම් පින්වතුනි අපිට කරන්න තියෙන්නේ ඔය රටේ ලෝකේ අනිත් මිනිසු කර කර ඉන්නවනේ. අපි එහෙනම් මෙහෙම බණපදයක් අහයිද? සීලයක් ගුණයක් පුරන්න අදහසක් ඇති කරගනීද? අඩු ගානේ මේ රාගේ නරක එකක් බණහද්දි හිත රාගෙට යනවා. මේකෙන් බෙහෙරෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක්වත් එයිද අපිට? ඒ නිසා ඒක හොඳට තේරුම් අරගන්න. බොහොම යාන්තමට ලැබිච්ච අවස්ථාවක්. ඒ ලැබිච්ච අවස්ථාවේ එල්ලිලා ඉන්න. කොච්චර අමාරු වුණත් අමාරුවෙන් හරි කරන්න තියෙන්නේ බේර ගන්න නම් ජීවිතේ එල්ලිලා ඉන්න එක. අමාරුවෙන් හරි අඬා හරි එහි එල්ලිලා හිටියොත් රැකවරණයක් තියෙයි. ඒ නිසා හැම දිනාටම අපි සිහිපත් කරන්නේ මේක හැම දිනාට පොදුවේ. මේ ලද මනුස්ස ජීවිතේ අපිට මුණ ගැහිච්චි උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සහිත කාලේ බුද්ධ ශාසනය ගොඩාක් ඈතට ගිහිල්ලා. බුද්ධ ශාසනය ගොඩාක් ඈතට ගිහිල්ලා මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවිලා අවුරුදු 2000 ගාණක් ගත වෙච්ච කාලයක්. එහෙම කාලෙක බණපද අහන්න ලැබෙන්නේ. ඒ ලැබිච්ච සරණ අපි බොහොම අසීරුවෙන් නමුත් මොකද අපිත් පිරිහිච්ච ආයුෂ සහිත මිනිස්සු. අපිට අවුරුදු 80ක් වගේ උපරිමේ තියෙන්නේ. ඉස්සර වගේ නෙවෙයි කෙලෙස් බහුලයි මේ හිත්. එහෙම හිත් තියාගෙන මේ ධර්මයක් තුල අපි හිත দমনය කරගන්න ගොඩාක් දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂ වෙන කෙනා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. අඬා හරි දුකසේ හරි ධර්මයේ වැළඳගෙන වාසය කරන්න. ඒ නිසා ඔබ ධර්මයේ වැළඳගෙන වාසය කරන්න. සත්පුරුෂ ආශ්‍රය වැළඳගෙන වාසය කරන්න. ඔබේ ජීවිතයට යහපත සැලසෙන්නේ ආන්ගේ විටයි. එහෙම සන්නස. තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ තත් දවස් වෙලාව මදි සන්නස. අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු අවසරයි සන්නස. හොඳයි අද දවසේ යෝන් දහම් වැඩසටහන බොහෝ ධර්ම කාරණා අපි සාකච්ඡා කළා ජීවිතයට යහපත ඇති කරන. ඊළඟට සීලයක සමාදන්ව ඒ සිල්පද ආරක්ෂා කරන්නට අදිෂ්ඨාන කළා. මෙසේ අප රැස් කළා වූ සියලුම පින් පළමු කොට අපි අනුමෝදන් කරමු. සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ සාදරයෙන් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදනාවෙන් සතුට වෙන ඒ සියලු දෙවියෝ අප හැම දිනාටම දෙවියන්ගේ සියලු ආශිර්වාද සියලු ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේම කල්යාණ මිත්‍ර
පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මය වූ අද දවසේ මේ උතුම් වැඩසටහන සඳහා දායකත්වයන් දරනු ලබන ඒ සිංගප්පූරුවේ වෙසෙන පින්වත් කලන මිතුරන් සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාගේ නමිනුත් ඒ කියන්නේ පින්වතුන් හැම දෙනාගේ නමින් මේ යන්ට යෙදුණු යන්තාක් ඥාතීන් වෙද්ද හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු දෙනාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේම පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. දායකත්වයේ දරූ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ගුරුවරුන්ටත් නෑදෑ හිත මිතුරුන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ ශ්‍රී සම්පatti සැලසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ අය බලාපොරොත්තු වෙන විදිහට කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ යොවුන් දහම් වැඩසටහනට දායකත්වයේ දරන ඒ සිංගප්පූරුවේ ඒ පින්වතුන්ලා හැමදෙනාගේ මූලිකම අරමුණ බවට පත්ව තිබෙන ඒ උතුම් අරමුණ අද රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වෙලා සතුටු සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ පින්වතුන් සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ සියලු දෙනාට ඒ වගේම විශේෂයෙන් මේ උතුම් යොවුන් දහම් වැඩසටහන මෙහෙවන අපේ පින්වත් නිවේදක මහත්මයා ඇතුළු සියලු දෙනාට අප සියලු දෙනාට උතුම් වූ සත්පුරුෂ ආශ්‍රයම ලැබෙත්වා. පවිතු අසත්පුරුෂයන්ගේ ඇසුර අපේ ජීවිතවලට කිසි කලෙකත් නොලැබෙත්වා. සත්පුරුෂ ඇසුරේ සුවසේම පින් කරගෙන සුවසේම ගුණධර්ම දියුණු කරගෙන සුවසේම ධර්මයේ හැසිරලා මේ ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට අප හැම දෙනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපිට බොහෝම කරුණාවෙන් උතුම් ධර්මය මනාකොට කියා දෙමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මිස්මතු කරමින් ඒ බුද්ධ භාෂිතයෙන් අපේ ජීවිතයට යහපත සලසා දුන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් අද දවසේදී අපි යම් පිනක් රැස් කරගත්තා උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ සාකච්ඡා කරමින් ඒ වගේම පින්වන්ත පිරිස ධර්ම දානමය ලෙසින් රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. එදින අද දවසේදී මේ යොවුන් දහම් වැඩසටහන වූත කෙනෙක් දායකත්වයෙන් එකතු කළේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළාseම සිංගප්පූරුවේ වෙසෙන පින්වන්ත කලන මිතුරන් පිරිසක් එකතු වෙලා ඉතින් බොහෝ දෙනා අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් සිංගප්පූරුවේ විශේෂයෙන් මේ කලන මිතුරු පිරිස නිරන්තරයෙන්ම ශ්‍රද්ධා මාධ්‍යාලය සමගින් එකතු වෙලා පින් දහම් රැස් කරගන්නවා ධර්ම දානමය පින සිද්ධ කරගන්නවා. ඉතින් මේ පින්වන්ත පිරිස අපි සිහිපත් කරන උතුම් අරමුණ සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා ඉදිරි දිනක දායකත්වය ලබා දෙන්න පුළුවන් පින්වන්ත ඔබට කතා කරන්න මේ දුරකථන අංකය 071 232 88 87ට 071 232 88 87ට කතා කරලා පින්වන්ත ඔබටත් පුළුවන්කම තියෙනවා ඉදිරි දිනක දායකත්වය ලබා දෙන්න. එමනම් අපි අද දවසේ යොවුන් දහම් වැඩසටහන මෙලෙසින් නිමා කරන්නේ. අපි ලබන සතියේත් සුපුරුදු වෙලාවටම ඔබත් එක්ක හමු වෙන බලාපොරොත්තු ඇතිව මතක් කරනවා. ඉතින් මේ වැඩසටහන් සියල්ලක්ම ඔබට ඉදිරියේදී YouTube ඔස්සේ නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් නරඹන්න ෂෙයා කරන්න ඔබේ සමාජ
විශාල ගිනුම් තුලින් ඒ තුලින් ඔබත් පින් රැස් කරගන්න කියලා පින්වන්ත ඔබට අපි ආරාධනා කරනවා. එහෙමනම් අපි සමුගන්නේ හැමදිනාටම තෙරුවණේ මනන්ත ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.